ජයෙන් ජයම වෙන්න වාසනාවන්. ආයුබෝවන් දුවේ පුතේ ඔබ සියලු දෙනාට. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නෙස්ලේ ලංකා සමාගම නෙස්ටමෝල් සන්නාමය 2021 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින විද්‍යා හා ගණිත අංශයෙන් ඉදිරිපත් වන ඔබ වෙනුවෙන් සංවිධානය කරන ඉලක්කගත විෂය කරුණු සාකච්ඡා කෙරෙන ඔබව ඒ තුලින් 100% බලගන්වන නෙස්ටමෝල් බුද්ධි ප්‍රබෝධය වෙබිනා මාලාවේ තවත් විශේෂ සම්මන්ත්‍රණයක ආරම්භයයි ඔබ හමුවට මේ රැගෙන ඉන්නට සූදානම් වන්නේ. ඔබ දන්නවා ඔබේ අධ්‍යාපන කටයුතු වඩා සාර්ථක කරගන්නට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නෙස්ටමෝල් සමග එකතුව ගෙනෙන මේ දෙවන වාර්ෂික සම්මන්ත්‍රණ මාලා අධීරයි ඔබ හමුවට පමුණුවන්නේ. මෙහිදී අපට උපදේශකත්වය බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මැතිතුමන්ගෙන් ලැබුණු බව කෘතවේදීව සඳහන් කරන්නටම අවශ්‍යයි. ඒ වගේම මඟ පෙන්වීම අපට ලබා දුන්නා අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සංවර්ධන KGN ප්‍රේමසිරි මැතිතුමන්. ඒ වගේම මෙහෙයවී මහා සංවිධාන නායකත්වයේදී මේ විෂය භාරව කටයුතු කරන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ විද්‍යාව පිළිබඳ WAS දේශප්‍රිය මැතිතුමන් සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකා ගණිතය නයනී පෙරේරා මහත්මියගෙන් ලබා දුන් දායකත්වය අපි බොහෝම ප්‍රශංසා මුඛයෙන් යුතුව කතා බහ කරන්නට කැමතියි. ඉතින් එහෙමනම් සම්මන්ත්‍රණය අපි ආරම්භ කරමු නේද? ජීව විද්‍යා විෂය අද අපේ විෂය කොටස. ජීව විද්‍යා විෂයේ ප්‍රවේණි විද්‍යාව කියන ඒකකයයි සාකච්ඡාවට භාජනය කිරීමට සූදානම් කළේ. ඔබට බොහෝ ප්‍රශ්න ඇති, ගැටලු ඇති. අද මේ සම්මන්ත්‍රණයේ ඔස්සේ ඒවා निराකරණය කර ගැනීමට මඟ පෑදෙනවා ඇති. එහෙමනම් අද සම්මන්ත්‍රණයේ මෙහෙවන ගුරුතුමාණන් කොළඹ රාජකීය විද්‍යාලයේ ජීව විද්‍යාචාර්ය හර්ෂණ ප්‍රනාන්දු ගුරුතුමාණන්. එතුමා ජීව විද්‍යා විෂයේ BSc උපාධිධාරියෙක්. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාධාරියෙක්. වාගේම ජීව විද්‍යාව පිළිබඳ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ තවත් අත්දැකීම් ඇති ගුරුතුමෙක්. අපි එමනම් ඔබ වෙනුවෙන් නෙස්ටමෝල් බුද්ධි ප්‍රබෝධයේ අද සම්මන්ත්‍රණය ආරම්භ කරන්නට එතුමන්ටයි ආරාධනය මේ. ආයුබෝවන් දුවේ පුතේ. අද මම ඔයාලට කතා කරන්න යන්නේ ජීව විද්‍යා විෂය නිර්දේශයේ ප්‍රවේණි විද්‍යාව ඒකකයට අදාළ කරුණු කීපයක්. ඇත්තටම මුළු යුනිට් එකම සාරාංශගත කරලා තියෙනවා එතන. ප්‍රථමයෙන්ම මම මෙම වැඩසටහනට පූර්ණ අනුග්‍රහය දක්වන නෙස්ලේ ආයතනයට ස්තුතිවන්ත වන අතර මේ සඳහා මට අවසරය ලබා දුන් රාජකීය විද්‍යාලයේ විදුහල්පති S ගුණතිලක මහතාටත් නියෝජ්‍ය විදුහල්පති ක්‍රිෂාන්ත සිල්වා මහතාටත් මේ සඳහා මේ වැඩසටහන සංවිධානය කිරීමට දායකත්වය ලබා දුන් වැතර මහාවිද්‍යාලයේ විදුහල්පති මේජර් ග්‍රේෂන් පෙරේරා මහතාටත් එම කාර්ය මණ්ඩලයේ චතුමි කාංචනා මෙනවියටත් නුගේගොඩ අනුල විද්‍යාලයේ ජීව විද්‍යාචාර්ය රුවංගන මුතුකල මහතාටත් මගේ ස්තුතිය පිරිනමනවා. ප්‍රවේණි විද්‍යාව ඒකකය සම්බන්ධයෙන් සිද්ධාන්ත කතා කරන්න මත්තෙන් මම පොඩ්ඩක් බැලුවා ඔයාලට ජීව විද්‍යාවේ ප්‍රවේණි විද්‍යාවේ එදිනදා ජීවිතයේදී අත්දකින සිදුවීම් කීපයක් පිළිබඳව කතා කරන්න. මේ රූපරාමුවේ දැක්වෙන කාන්තාව කාය වර්ධනය කරන පුද්ගලයෙක්ව ඔසවගෙන ඉන්න ආකාරයක් පේන්න තියෙනවා. මේ වගේ කාන්තාව ඔයාලට සාමාන්‍ය ජීවිතයේදී දකින්න පුළුවන්. එතකොට අපි හිතන්නේ දිරිය කාන්තාවක් කියලා. ඒ කියන්නේ සවිශක්තිමත් හොඳ හැඩිදෙඩි කාන්තාවක් කියලා. ඇත්තටම මේක ප්‍රවේණික ආබාධයක්, ප්‍රවේණික සහලක්ෂණයක්. ඉතින් සාමාන්‍ය කාන්තාවකගේ තියෙනවා XX කියන ලිංග වර්ණ දේහ යුගල. එතකොට මේ වගේ කාන්තාවකගේ තියෙන්නේ XX වර්ණ දේහ යුගලට අමතරව තවත් එක වර්ණ දේහයක් තියෙනවා X කියලා. එතකොට X තුනක් තියෙනවා. එතකොට මේ වගේ අයට කියනවා අපි සුපර් ෆීමේල් කියලා. මේකත් ප්‍රවේණික ආබාධයක්. මේ වගේ අයත් ඔයාලා දැකලා ඇති. මේකට කියනවා ටර්නර් සහලක්ෂණය කියලා. X තුනක් තියුණා කලින් සහලක්ෂණය සාමාන්‍යයෙන් තියෙනවා X2යි මේ සහලක්ෂණේ තියෙන එක X1යි. එතකොට සමස්ත වර්ණ දේහ සංඛ්‍යාව 45යි. කලින් එකේ සුපර් ෆීමේල් එකේ 47ක් තිබුණා. සාමාන්‍යයෙන් නම් තියෙනවා 46යි. මේ කියන්නේ සුපර් මේල් සහලක්ෂණය. ඒ කියන්නේ X Y අමතර Y එකක් තියෙනවා. මේකෙත් සමස්ත වර්ණ දේහ සංඛ්‍යාව 47ක් තියෙනවා. මේ වගේ පුද්ගලයෝ දැකලා ඇති ඔයාලා. අපි හිතන්නේ හැඩි දැඩි හොඳ සවිශක්තිමත් පුරුෂයෝ කියලා.
අපේ අතීතයේ දසමහායෝධය වගේ මිනිස්සු ගැන තමයි අපි මේ සහලක්ෂණය යටතේ කතා කරන්නේ. මේ කියන්නේ ඩවුන් සහලක්ෂණය. මේකෙදි තියෙන්නේ ලිංග වර්ණ දේහ වල වෙනසක් වෙන්නේ නැහැ. 21 වෙනි වර්ණ දේහයේ යුගලට අමතරව තවත් වර්ණ දේහයක් තියෙනවා. එතකොට සමස්ත වර්ණ දේහ සංඛ්‍යාව මේ අවස්ථාවේදීත් 47ක් වෙනවා. මේ කියන්නේ ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණය. මෙතෙන්දී XY කියන ලිංග වර්ණ දෙක යුගලට අමතරව තවත් X එකක් තියෙනවා. ඒ කියන්නේ X කියන්නේ කාන්තා ලක්ෂණ තියෙන ලිංග වර්ණ දෙකය, Y කියන්නේ පුරුෂ ලක්ෂණ තියෙන ලිංග වර්ණ දෙකය. එතකොට මෙතෙන්දී කාන්තා ලක්ෂණ මිශ්‍ර වෙච්ච පුරුෂයෙක් තමයි දක ගන්න පුළුවන් වෙන්නේ. මෙතනත් සමස්ත වර්ණ දෙක සංඛ්‍යාව 47ක් තියෙනවා. මේ හෙල්දි මේල් කියලා කියන්නේ සාමාන්‍ය පිරිමියෙක්. ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝම් තියෙන පුරුෂයෙක් තමයි. ශ්‍රෝණිමේ කලාව ටිකක් පළල් ගතියෙන් වැඩි. ස්තන ග්‍රන්ථි පියයුරු ටිකක් වර්ධනය වෙලා තියෙනවා වැඩි මේ වගේ අය. දැන් අපි කතා කරන්න යනවා කෙලින්ම સિદ્ધාන්ත වලට. સિદ્ધාන්ත ගැන කතා කරන්න යද්දී අපිට අමතක කරන්න බෑ ප්‍රවීණ විද්‍යාවේ පියාවන කතෝලික පූජකවරයෙක් වන ෆාදර් ග්‍රෙගරි මෙන්ඩල්ව. ෆාදර් ග්‍රෙගරි මෙන්ඩල්ව මේ පරීක්ෂණ සඳහා ගෙවතුමෑ ශාකය එහෙම නැත්නම් පීසම් සැටයිවම් ශාකය යොදාගත්තා. ඒක යොදා ගන්න විශේෂ හේතු ගණනාවක් තියෙනවා. ප්‍රධානම හේතුන් විදිහට අපිට ගන්න පුළුවන් මේ ශාකයේ පරස්පර ලක්ෂණ තියෙනවා. උදාහරණයක් විදිහට උස හෝ මිටි බව. ඊට අමතරව ප්‍රජනිතය විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කරන මේ ශාකය. තවත් ලක්ෂණයක් තමයි ජීවන චක්‍රය ඊටාම කෙටි. මාස කිහිපයකට සීමා වෙලා තියෙන්නේ. දැන් අඹ ගහක් කොස් ගහක් වගේ එකක් ෆාදර් ගත්තා නම් ෆාදර්ට වෙනවා සෑහෙන අවුරුදු ගාණක් බලාගෙන ඉන්න. එතකොට තවත් දෙයක් තමයි මේක පහසුවෙන් පරපරාගණය ස්වපරාගණයට ලක් කරන්න පුළුවන්. කියන්නේ පහසුවෙන් පාලනය කරන්න පුළුවන් මෙහි ක්‍රියාකාරීත්වය. ඊට අමතරව පහසුවෙන් වගා කළ හැකි වීම, උසස් තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවීම වගේ දේවලුත් අපිට ගන්න පුළුවන්. එතකොට ප්‍රමුඛ ඇලීලය කියන්නේ මොකක්ද කියලා ඒ කාලේ ෆාදර් මෙන්ඩල් සඳහන් කරා. ඇලීලය කියන එක කතා කරන්න දැනුමක් තිබුණේ නැහැ ඒ යුගයේ. සාධක කියලා තමයි එතුමා පාවිච්චි කරේ. පසු කාලිනව තමයි මේවා ඇලීල ජාන කියන සංකල්පයට පෙරළුනේ. ප්‍රමුඛ ඇලීලය කියලා නැත්නම් ප්‍රමුඛ සාධකය විදියට ෆාදර් මෙන්ඩල් සඳහන් කරේ විෂම යුග්මක අවස්ථාවේදී රූපානුදර්ශය නිර්ණය කරන ලක්ෂණය. උදාහරණයක් විදියට විෂම යුග්මක කියන්නේ කැපිටල් T සිම්පල් T කියලා ගත්තොත් කැපිටල් T වලින් ඒ කියන්නේ ටෝල්නස් උස බව තමයි පාලනය වෙන්නේ. ඒ කියන්නේ ප්‍රමුඛ ඇලීලය කියන්නේ කැපිටල් T කියන එක උස බව. මේ ආකාරයෙන් විෂම යුග්මක කියන්නේ කැපිටල් T සිම්පල් T. එතකොට සමයුග්මක ප්‍රමුඛ සමයුග්මක නිලීන මේ විෂම යුග්මක කියලා අපිට ගන්න පුළුවන්. අපි ප්‍රමුඛ ලක්ෂණයට ගන්නේ මොන අකුරද? ඒකේ සිම්පල් අකුර තමයි නිලීන ලක්ෂණයට ගන්නෙ. නැතුව කැපිටල් T අරගෙන ෂෝට්නස් වලට S ගන්න බෑ. සිම්පල් S ගන්න බෑ. හරි. ඊට පස්සේ අපි යනවා නිලීන ඇලීලය යනු කුමක්ද කියලා. මේකම අනිත් එක. මේ තියෙන එතකොට නිලීන ඇලීලය. මේ ප්‍රමුඛ ඇලීලය, මේ නිලීන ඇලීලය. එතකොට නිලීන ඇලීලය කියන්නේ විෂම යුග්මක අවස්ථාවේදී, ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී යටපත් වන ඇලීලය. ඒ කියන්නේ සිම්පල් T. මේ උදාහරණයම ඉතිරි කොටස විදිහට අපිට ගන්න පුළුවන් එක. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් පරස්පර ගති ලක්ෂණ මොනවද කියලා. අර පීසම් සැටයිවම ශාකයේ තිබුණු උස මිටි බව ඒ වගේ. ඒ කියන්නේ කැපී පෙනෙන ලක්ෂණ තමයි පරස්පර ලක්ෂණ කියන්නේ. අපිට ගන්න පුළුවන් මෙන්ඩල්ගේ පළමු නියමය යනු කුමක්ද? පළමු නියමය කියන්නේ මොකක්ද? ජන්මාණුවක් නිෂ්පාදනය වීම සම්බන්ධයෙන් තියෙන නියමය. ජන්මාණුවක් නිෂ්පාදනය වීමේදී ඇලීල යුගල එකිනෙකට වෙන් වෙලා එක ජන්මාණුවකට එක ඇලීලයක් බැගින් යන බව තමයි මේකෙදි ප්‍රකාශ කරන්නේ. ඇලීල යුගල දැන් 2n නේ සාමාන්‍ය දෛහික ශෛලියක්. ඒකේ තියෙන ඇලීල යුගල මෙතන ගත්තොත් කැපිටල් T සිම්පල් T උදාහරණයකට ගත්තොත් කැපිටල් T වෙන් වෙලා එකකට යනවා, සිම්පල් T වෙන් වෙලා තව එකකට යනවා. ඒක තමයි පළමු නියමය කියලා කියන්නේ.
ඊළඟට මෙන්ඩල්ගේ දෙවනි නියමය කියන්නේ පළමු නියමය කියන්නේ ජන්මාණු නිෂ්පාදනය වීම, දෙවනි නියමය කියන්නේ ජන්මාණු හාවීම. ඒ කියන්නේ ජන්මාණු හාවීමේදී මේ වෙන්වුණු ඇලීල එකිනෙකින් සංයෝජනය වීම එකිනෙකට ස්වාධීනව සිදුවේ. ඥාන එකිනෙකට සංයෝජනය වීම ස්වාධීනව සිදුවේ. ඉස්සරහට අපි හදන ගණන් වලදී ඔය පිළිබඳ ගැඹුරට සලකා බලනවා. මෙන්ඩල්ගේ දෙවනි නියමය සඳහන් වළංගු වන තත්ත්ව මොනවාද? මේක සෑම විටම සත්‍ය වෙන්නේ නැහැ. මේක වළංගු වෙන්න නම් ඥාන වෙනස් වර්ණ දේහවල පිහිටා තියෙන්න ඕන. එහෙම නැත්නම් එකම වර්ණ දේහයේ තියෙනවා නම් ඈතින් පිහිටන්න ඕන. ඒ ලක්ෂණ දෙක තමයි මේ තත්වයන් දෙක අනුව තමයි මෙන්ඩල්ගේ දෙවනි නියමය තෘප්ත වෙන්නේ. ගෙවතුමෑ ශාකයේ ෆාදර් මෙන්ඩල් තෝරගන්න විශේෂ හේතු. දැන් මම මුලින්ම කිව්ව හේතු ටික තමයි. ඒ ටික මෙතන සඳහන් වෙලා තියෙනවා, නැවත කතා කරන්න ඕනේ නෑ. මෙතෙන් ප්‍රතිවිරුද්ධ රක්ෂණ රාශියක් තියෙනවා, ජනන කාලය කෙටි වෙලා තියෙනවා, ප්‍රජනිත විශාල සංඛ්‍යාවක් තියෙනවා, පහසුවෙන් වගා කළ හැකි වීම, පහසුවෙන් පාලනය කළ හැකි වීම, තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැහැ, හොඳට ප්‍රතිරෝධී ශාකයක් වීම. ප්‍රවේණි විද්‍යාවට අදාළ මූලික සම්භාවිතා නියම. මේක සමහර දරුවන්ට පොඩ්ඩක් ගැටලු සහගත තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ගැටලු සහගත තත්ත්වයක් කරගන්න හොඳ නෑ. මේක සාමාන්‍ය පෙළ ගණිතය සම්භාවිතාවය. ඒක නිසා අපි ආයිත් යනවා මේ සුළු මොහොතකට විනාඩියකට විතර සාමාන්‍ය පෙළ ගණිතයට. මොකද්ද ප්‍රවේණි විද්‍යාව සඳහා අවශ්‍ය මූලික සාමාන්‍ය පෙළ මට්ටමේ සම්භාවිතා දැනුම, සම්භාවිතා නියම. සම්භාවිතා නියම විදියට අපි හතරක් කතා කරනවා. ඇත්තටම නියමත් නෙමෙයි මේවා ප්‍රකාශ. සම්භාවිතා පරිමාණය බිඳුවත් එකත් අතර තියෙනවා. සමහර වෙලාවට අපි නිකන් කතා කරන භාෂාවෙන් කියනවා 100% 200ක් විශ්වාසයි කියලා. ඒ වගේ අසත්‍යයි. 100% තමයි උපරිම අවම බිඳුව. ඒ කියන්නේ බිඳුව කියන්නේ බිඳුව බෙදීම 100. 100% කියන්නේ 100 බෙදීම 100. ඒ කියන්නේ 1. බිඳුවත් එකත් අතර තමයි යන්නේ. දෙවෙනි එක තමයි සිදු වෙච්ච සිද්ධියක සම්භාවිතාවය 100%යි. ඒක සිදු වෙලා ඉවරයිනේ. ඊට පස්සේ සිදු වෙච්ච නැති සිද්ධියක සම්භාවිතාවය 0. ඒක වෙලා නැහැ කොහොම වුණත්. ඊළඟ ප්‍රකාශය තමයි අපි අපේ භාෂාවෙන් කියනකොට සහ කියන ප්‍රත්‍ය ඒකට සම්භාවිතාවෙන් යොදන්නේ වැඩි කිරීම. අපේ කතා කරන භාෂාවෙන් අපි හෝ කියන ප්‍රත්‍යය යොදනකොට ඒක සම්භාවිතාවෙන් යොදන්නේ එකතු කිරීමේ ලකුණ. මෙන්න මේ හතර තමයි මේ පහ තමයි අපි භාවිත කරන්න ඕන ප්‍රවේණි විද්‍යාවේ ගැටලු හදනකොට. අන්න මෙන්න ගැටලුවක් හදන්නයි යන්නේ දැන්. සම්භාවිතාව පාවිච්චි කරලා. දැන් මෙතන ත්‍රිාංග මුහුමකට ගිහිල්ලා තියෙනවා. ඒකාංග මුහුමක් නම් පහසුවෙන්ම ප්‍රවේණික සටහනක් පාවිච්චි කරලා අපිට හදන්න පුළුවන්. නමුත් ද්විාංග මුහුමක් නම් චුට්ටක් අමාරුයි. එතකොට අපි මොකද කරන්නේ? පනට් චතුරස්‍රයට යනවා. ත්‍රිාංග මුහුමක් වුණා නම් තවත් සංකීර්ණයි. එතකොට යුගල් 3ක් ඇවිල්ලා තියෙනවා. යුගල් 4ක් 5ක් කොහොම කීපයක් ආවොත් එතකොට අපිට පහසුවෙන්ම කරගන්න ක්‍රමය තමයි යුගල් කීයක් ආවත් මේ යුගල් 3 ඒකාංග මුහුම් 3කට කඩනවා. කැපිටල් Y සිම්පල් Y එක මුහුමකට එක ප්‍රවේණික සටහනකට ගන්නවා. මේ යුගල තව එකකට ගන්නවා. R යුගල තව එකකට ගන්නවා. ඒකාංග මුහුම් 3කට කැඩුවට පස්සේ මේක ඊටාම පහසුයි. මෙන්න බලන්න. මේකෙන් අහන ප්‍රශ්න ටික තමයි මෙන්න මේ ප්‍රවේණි දර්ශයේ තියෙන දරුවෙකු ලැබීමේ සම්භාවිතාවය සොයන්න. දෙවෙනි එක පළමු දරුවා ලෙස මේ ප්‍රවේණි දර්ශයේ තියෙන දරුවෙකු ලැබීමේ සම්භාවිතාවය. මේ සේරම සම්භාවිතා ටික සොයන්න තියෙන්නේ. පළමු දරුවා ලෙස මෙවැනි මේ මොකද්ද? දුවෙක් කාන්තා ලක්ෂණය දුවෙකු ලැබීමේ සම්භාවිතාවය. දෙවෙනි දරුවා ලෙස මෙවැනි දුවෙකු හෝ පුතෙකු. පළමු දරුවා ලෙස පුතෙකු ලැබුණේ නම් දෙවන දරුවා දුවෙකු වීම. 6 වෙනි එක දරුවන් 5 දෙනෙකු බලාපොරොත්තු වන පවුලකට ප්‍රවේණි දර්ශය කුමක්වත් සියල්ලන්ම පුතුන් ලැබීමේ සම්භාවිතාවය.
හත්වෙනි ප්‍රශ්නේ මෙතන සඳහන් වෙලා නැහැ ඒකත් ලියා ගන්න. මේ හයවෙනි ප්‍රශ්නය අපිට විසඳීමට අපි උපකල්පන දෙකක් කරන්න ඕනේ. ඒ උපකල්පන දෙක කුමක්ද කියලා ඔයාලා ලියා ගන්න එක. විසඳන ආකාරය බලමු. මෙතන ඒකාංග මුහුම් තුනකට මේක බෙදාගෙන තියෙනවා, කඩාගෙන තියෙනවා. එතකොට කැපිටල් Y, සිම්පල් Y ප්‍රජනිතය ඇතිවීම 100%ක්. මේ සාමාන්‍ය ප්‍රවේණික සටහනක්. මේකේ P1 කියලා කියන්නේ parental 1 කියන එක, දෙමව්පිය දර්ශය. M1 කියලා කියන්නේ මෙන්ඩල්ගේ පළමු නියමය. G1 කියලා කියන්නේ ජන්මාණු, පළමුවන ජන්මාණු. M2 කියලා කියන්නේ මෙන්ඩල්ගේ දෙවැනි නියමය. F1 කියලා කියන්නේ first filial generation, පළමු දරු පරම්පරාව. එතකොට මේකේ 100%ක්ම capital Y, simple Y ලැබිලා තියෙනවා. දෙවැනි කොටසේ capital B කරගන්න මේක. capital B 125ක්, ඒ කියන්නේ 4න් එකක්. capital B simple B, මේක capital B simple B 150ක්, ඒ කියන්නේ 4න් එකක්. simple B 125ක්, ඒ කියන්නේ 4න් එකක් ලැබිලා තියෙනවා. මෙතනත් එහෙමයි 150 ලැබිලා තියෙන්නේ. capital R simple R 150යි, simple R 150යි ලැබිලා තියෙනවා මේක. මේ පොඩ්ඩක් මේ පැත්තට මේ දෙක capital R simple R වෙන්න ඕනේ. මේ දෙක simple R වෙන්න ඕනේ. දැන් ඒක අපේ පහසුව තකා අපි වගුගත කරලා තියෙනවා. ගාන හදනකොට අපි කෙලින්ම මෙතනින් අරගෙන ඇප්ලයි කරන්න තියෙන්නේ. දැන් බලනවා මෙහෙම කෙනෙක් මෙහෙම යුගලක් ඇතිවීමේ සම්භාවිතාවය මොකක්ද කියලා. කලින් එකේ තිබුණා මතකයි 100%යි. එතකොට 1යි කියලා ගන්න. 1යි කියලා ගන්න. මේ යුගල 4න් එකයි. මේ යුගල 2න් එකයි. අපි මේ ගන්න මොන ප්‍රත්‍යයද? මේ අතර තියෙන්නේ සහද හෝද? මේ දෙක අතර තියෙනවනේ සහ. ඒ කියන්නේ වැඩි කිරීම ගන්නවා 8න් එකයි. මෙතෙන්දි ගන්නවා capital Y කෙනෙක් බලන්න ඔයාලා මෙතන ඇවිල්ලා තියෙනවද කියලා නෑ. එහෙනම් කෙනෙක් ලැබීමේ සම්භාවිතාවය බිඳුවයි. එහෙනම් බිඳුව දැම්මට පස්සේ මේ පැත්ත මොන වුණත් වැඩක් තියෙනවද? බිඳුවෙන් වැඩි වුණාම බිඳුවයි. ඊට පස්සේ යනවා තුන්වෙනි එකට. තුන්වෙනි එකේ capital Y simple Y කලින් රූප රාමුවේ තිබුණේ 1යි. මේ කොටස් දෙක 4න් 1 2න් 1 4න් 1. එතකොට තව තියෙනවා ඔයාලට දීලා බලන්න මේ දුවෙකු ලැබීමේ සම්භාවිතාවය. එතකොට දුවෙකු ලැබීමේ සම්භාවිතාවය 150යි. දුවෙකු හෝ පුතෙකු ලැබීමේ සම්භාවිතාවය දුවෙක් ලැබෙනවා නම් 150යි, පුතෙක් ලැබෙනවා නම් 150යි. එතකොට ඒ භාගයෙන් වැඩි කරන්න ඕන. භාගයෙන් වැඩි කරාම 8න් 1 භාගයෙන් වැඩි කරාම 16න් 1 වෙනවා. ඊට පස්සේ හතරවෙනි එක අහනවා. දැන් මේක කලින් හොයපු එකක් නේ 8න් 1 කියලා. නැවත හොයන්න අවශ්‍ය නැහැ. 8න් 1 දුවෙකු හෝ පුතෙකු ලැබීමේ සම්භාවිතාවය. එතකොට වරහන් තුල මෙන්න දුවෙක් ලැබීමේ සම්භාවිතාවය භාගයයි හෝ කියන ප්‍රත්‍යය මොකද්ද? එකතු කිරීම. දුවෙකු හෝ පුතෙකු. අපි පිළිගන්නවා සාමාන්‍ය ජීවිතයේ දුවෙකු හෝ පුතෙකු ඇරෙන්න වෙන කවුරුවත් හම්බ වෙන්නේ නැහැ කියලා. එතකොට මේ එකෙන් වැඩි කරයි කියලා වෙනසක් වෙන්නේ නැහැ. එකම තමයි. එතකොට අපි පස්වෙනි එකට යනවා. පළමු දරුවා පුතෙකු වූයේ නම් දෙවන දරුවා දුවෙකු වීම. මෙතනට මේ ප්‍රවේණික සටහන අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතයේ සරල සංසිද්ධිය. පළමු දරුවා පුතෙකු වූයේ නම් ඒ අවස්ථාව දෙවෙනි අවස්ථාවට අදාළ වෙන්නේ නැහැ. පළමු දරුවා කවුරුණත් දෙවෙනි ගැප් ගැනීමකදී පළමු දරුවා කවුද කියන එක අදාළ වෙන්නේ නැහැ දෙවෙනි දරුවෙකුට. එතකොට පළමු දරුවා පුතෙකු වීම වෙලා ඉවරයි. ඒක අදාළ නැහැ දෙවෙනි එකට. එකෙන් වැඩි කරා කියන්නේ අදාළත්වයක් නැහැ. වෙලා ඉවර වෙච්ච සංසිද්ධියක්. එහෙම නැත්නම් අපිට ඒක නොසලකා හරින්න පුළුවන්. මෙහෙම වැඩි කිරීමක් නොසලකා හරින්නත් පුළුවන්. නැත්නම් ඒකේ වැඩි කරන්නත් පුළුවන්.
එතකොට භාගෙන් වැඩි කරාම ඒක භාගයයි. දෙවනි දරුවා දුවෙක් වැඩි කු ලැබීම පළමු දරුවා පුතෙක් ලැබුණත් එකයි නැතත් එකයි ඒකේ බලපෑමක් නැහැ. ඊළඟ එක තමයි අර දරුවන් 5 දෙනෙක් හම්බ වෙන්න ඕන 5 දෙනාම කීයද තිබුණේ මට මතක නැහැ. දරුවන් 5 දෙනෙක් බලාපොරොත්තු වෙනවලු 5 දෙනාගේම ප්‍රවේණි දර්ශය කුමක් වුවත් ප්‍රවේණි දර්ශය අදාළත්වයක් නැහැ. සියල්ලන්ම පුතුන් ලැබීම. එතකොට මොකද්ද වෙන්නේ? ප්‍රවේණි දර්ශය වැඩක් නැහැ. පුතෙක් ලැබීමේ සම්භාවිතාවය එකවරකට 50යි. ඒ කියන්නේ භාගයයි. ඒ වගේ ඒවා 5ක්. ඒ කියන්නේ පළමු දරුවා පුතෙක් ලැබෙනවා. එහෙම ලැබිලා ඒත් සමගම දෙවනි තවත් කාලයකට පස්සේ දෙවනි දරුවා ලැබෙන්නේ ඒත් පුතෙක්. එතකොට වැඩි කිරීම දාන්න ඕන අපිට. වැඩි කිරීම භාගය වැඩි කිරීම 5 පාරක්. භාගය මේ පුතෙක් ලැබීම භාගයයි වැඩි කිරීම දාන්න ඕන සහ කියන එක වැඩි කිරීම 1/32යි. මෙහෙම අවස්ථාවක් අපිට ගැටලු විසඳීමේදී අපි උපකල්පනය කරන උපකල්පන මොනවද? ද්වේකු හෝ පුතෙකු ලැබීමේ සම්භාවිතාවය 50යි කියලා අපි උපකල්පනයක් කරන්න ඕන. නැත්තම් බෑනේ මේක කරන්න. ඇත්තටම එහෙම වෙනවද? නෑ. සාමාන්‍ය ජීවිතයේදී එහෙම වෙනවයි කියලා අපි උපකල්පනය කළා තමයි මේක කරන්නේ. ඒ කියන්නේ X ශුක්‍රාණු සහ Y ශුක්‍රාණු සමාන හැකියාවලින් සංසේචනය වීම මගින් ද්වේකු හා පුතෙකු ලැබීමේ සම්භාවිතාවය සමානයි කියලා අපි උපකල්පනය කරනවා. මේක ඇත්තද නැත්තද කියලා බලන්න අපි සංගණනයක් කරන්න ඕන. ද්වේකු හෝ පුතෙකු මිස ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණ වැනි අතරමැදි ආකාර ලැබෙන්නේ නැහැ කියලාත් අපි උපකල්පනය කරන්න ඕන. සත්‍ය ජීවිතයේදී එදිනදා ජීවිතයේදී ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණ තියෙනවනේ. එතකොට ඒකටත් සම්භාවිතාවයෙන් කොටසක් යනවනේ. අපි එහෙම වෙන්නේ නැහැ කියලා උපකල්පනය කළා තමයි මේක කරන්නේ. පරීක්ෂා මුහුම යන කුමක්ද? මොකද්ද අපි පරීක්ෂාවක් කරනවා කියලා කියන්නේ? දැන් නිලීන සමයුග්මකයක් ගත්තොත් පරීක්ෂා කර ඉන්න දෙයක් නැහැ. උදාහරණයක් විදිහට සිම්පල් ටී ශාකයක් ගත්තොත් ඒක මිටි. එතකොට පරීක්ෂා කර ඉන්න දෙයක් නැහැ. ඒක කෙලින්ම අපි දන්නවා සිම්පල් ටී ද්විත්ව නිලීනයක් කියලා. එතකොට ප්‍රමුඛ ලක්ෂණය තියුණොත් තමයි අපිට ගැටලුවක් එන්නේ. එතකොට අපි දන්නේ නැහැ ප්‍රමුඛ සමයුග්මකද විෂම යුග්මකද කියලා. අන්න ඒ වගේ අවස්ථාවකදී මේ වගේ ප්‍රමුඛ ලක්ෂණය පෙන්වන ජීවියෙක්ගේ ප්‍රවේණි දර්ශය නිර්ණය කිරීමට ද්විත්ව නිලීනයක් සමග මුහුම් කිරීම තමයි පරීක්ෂා මුහුම කියන්නේ. මේ තියෙන්නේ කැපිටල් T නම් උස ලක්ෂණය, සිම්පල් T නම් මිටි ලක්ෂණය. උස ශාකයක් හම්බුනොත් අපි දන්නේ කැපිටල් T දෙයා කැපිටල් T සිම්පල් Tද කියලා. මේක නිර්ණය කරන්න අපි මේ දෙන්නට මේ ප්‍රවේණි දර්ශය තියෙන ජීවියට වෙන වෙනම ද්විත්ව නිලීනයක් එක්ක මුහුමක් කරනවා. මෙන්න මේක තමයි මුහුම කරන්න යන. මේ අපි උපකල්පනය කරනවා අපි මුලින් ගත් එක්කෙනා කැපිටල් T කියලා. එහෙම උපකල්පනය කරලා බලනවා 100%ක් ආවොත් ප්‍රවේණි දර්ශයේ උස ශාක අපේ උපකල්පනය සාර්ථකයි සත්‍යයි. නමුත් උස මිටි එකට එක අනුපාතෙන් ආවොත් අපේ උපකල්පනය වැරදි. අපි උපකල්පනය කරලා තියෙන එක වැරදි. අපි අරගෙන තියෙන්නේ විෂම යුග්මකයක්. මෙන්න මේ ආකාරයේ පරීක්ෂා මුහුමක් කළා තමයි අපි සත්‍ය ප්‍රවේණි දර්ශය නොදන්නා ජීවියෙකුගේ නිර්ණය කරන්නේ. මේක මේ විදිහට නිර්ණය කළා අවසන් ප්‍රකාශය අපි ලියන්න ඕන. මෙන්ඩලීය රටා පෙන්වන සුලභ ලක්ෂණ මොනවාද? සාමාන්‍යයෙන් මෙන්ඩලීය නොවන ලක්ෂණත් තියෙනවා. ඒක නිසා මෙන්ඩලීය රටා පෙන්වන සුලභ ලක්ෂණ දෙකක් විතර අහන්න පුළුවන් ව්‍යුහගත රචනා එකේ දෙකක් තුනක්. එතකොට අපි ප්‍රධාන කීපයක් මතක තියාගන්න ඕන. ඇලුණු කම්පැති තිබීම, කම්මුල් වල ගැසීම, ඍජු හෝ මහපට ඇඟිල්ල තිබීම, එහෙම නැත්නම් නළලේ කේශ රේඛාව මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා තිබීම, ඒ වගේ දේවල් මෙන්ඩලීය ලක්ෂණ විදියට ගන්න පුළුවන්. මෙන්ඩලීය නොවන ආවේනි රටා මොනවද? විශාල සංඛ්‍යාවක් තියෙනවා මෙන්ඩලීය නියම වලින් අපගමනය වන රටා. මොනවද ඒවා? අසම්පූර්ණ ප්‍රමුඛතාවය, සහ ප්‍රමුඛතාවය, නිලීන අභිභවනය, ප්‍රමුඛ අභිභවනය, බහුවැලීලතාවය, බහුජාන ප්‍රවේණිය, ලිංග ප්‍රතිබද්ධය, සාමාන්‍ය ප්‍රතිබද්ධය අපිට ගන්න පුළුවන්.
මෙච්චර කාලයක් අපි ඉගෙන ගත්තේ මේ ටික. දැන් අලුතෙන් දෙයක් 2017 විෂය නිර්දේශයට එකතු වෙලා තියෙනවා බහුකාර්යතාවය කියලා එකක්. ඒක ඔයාලා මෙතෙන්ට සඳහන් කරගන්න. අවසාන වශයෙන් 2015 අහුවා මේ ප්‍රශ්නේ. 2015 අහපු මාකින් ස්කීම් එක දැන් ලිව්වොත් සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද 2017 දී අලුත් කොටසක් එකතු වෙලා තියෙනවා මේකට බහුකාර්යතාවය කියලා. මෙන්න උසස් පෙළ 2015 විෂය නිර්දේශ මම ඔයාලට මෙතන ඉදිරිපත් කරා. මෙන්න මෙන්ඩලීය නොවන විවිධ ප්‍රවේණික රටා. අර මම කිව්ව ටික තමයි දීලා තියෙන්නේ. බහුකාර්යතාවය විතරක් නැතුව. අසම්පූර්ණ ප්‍රමුඛතාවයේදී මොකද වෙන්නේ? දැන් පීසම් සැටයිම් ශාකයේ කැපිටල් T සිම්පල් T ගත්තනේ. කැපිටල් T සිම්පල් T ගත්තම කැපිටල් T දෙකක් ආව නම් උස. සිම්පල් T දෙකක් ආව නම් මිටි. කැපිටල් T සිම්පල් T ආව නම් මොකද වෙන්නේ? ඒත් උස. ඒ කියන්නේ කැපිටල් T ප්‍රමුඛයි සිම්පල් T නිලීනයි. දැන් මෙතන මිරාබිලිස් ශාකයේ කැපිටල් R වලින් රතු පාට පෙන්නනවා නම් වර්ණය සිම්පල් R වලින් සුදු පාට පෙන්නනවා නම් කැපිටල් R රතු වෙන්න ඕන, සිම්පල් R සුදු වෙන්න ඕන, කැපිටල් R සිම්පල් R ඒත් රතු වෙන්න ඕන මෙන්ඩලීය නියම වලට අනුව. නමුත් මෙතන වෙන්නේ කැපිටල් R සිම්පල් R රෝස පාටක් දෙකටම අතරමැදි පාටක් එනවා. එහෙනම් අපිට ඇත්ත වශයෙන්ම සිම්පල් R කියලා කියන්න බෑ මේකට. ඇයි හේතුව? සිම්පල් R මෙහෙම දැම්මට සිම්පල් R ඇත්තටම නිලීන නෑ. මේක හරිනම් වෙන්න ඕන කැපිටල් R මේක කැපිටල් W. මේක රෝස පාට වෙන්න ඕන කැපිටල් R කැපිටල් W. මේක තමයි මේ මාකින් ස්කීම් එක. මේ විදියට සටහන දුන්නත් ලකුණු හම්බ වෙනවා. මේ විදියට වචනින් දුන්නත් හම්බ වෙනවා. දෙකම ලිව්වයි කියලා දෙපාරක් ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඊළඟට සහ ප්‍රමුඛතාවය කියන්නේ මොකද්ද? දෙන්නම ඇලීල දෙකම එක වගේ ප්‍රමුඛයි. රුධිර ගණ අපිට මේකට ගන්න පුළුවන්. IA IB රුධිර ගණ දෙක ගන්න පුළුවන්. සිම්පල් I රුධිර ගණය මෙතෙන්දි ගන්න බෑ. ගත්තොත් ලකුණු ලැබෙන්නේ නැහැ. එතකොට IA IB දෙකම එකම සමානවම ප්‍රමුඛයි. දැන් මෙතනයි අසම්පූර්ණ ප්‍රමුඛතාවයේ මේකේ වෙනස මොකද්ද? අතන සමානව 150 කියලා කතා කරන්නේ නැහැ. මෙතන 150 සමානත්වයක් තියෙනවා. එතකොට මේක මේ විදිහට රුධිර ගණ අපිට ගන්න පුළුවන්. අර විදිහට ලිව්වත් ලකුණු හම්බ වෙනවා. මේ බොක්ස් එකේ තියෙන විදිහට සටහන ඇඳවත් ලකුණු හම්බ වෙනවා. දෙකෙන් එකකට තමයි ලකුණු හම්බ වෙන්නේ. ඊළඟට ජාන අතරාන්තර කියනහොත් අභිභවනය. අභිභවනය බෙදෙනවා ආකාර දෙකකට. ප්‍රමුඛ අභිභවනය සහ නිලීන අභිභවනය කියලා. ප්‍රමුඛ අභිභවනය කියලා කියන්නේ මොකද්ද? යම් ඇලීල යුගලක් නැත්නම් යම් ජානයක් එම අදාළ කාර්යය කරනවට අමතරව තවත් බාහිර ඇලීල යුගලක නැත්නම් ජානයක ක්‍රියාව යටපත් කිරීම. අභිභවනය කියන්නේ අභිභවය තව කෙනෙක්ව අභිභවා යනවා. තව කෙනෙක්ව යටපත් කරනවා. ඒක තමයි. මේ සිද්ධිය ප්‍රමුඛ ඇලීලයක් මගින් සිද්ධ වෙනවා නම් කියනවා අපි ප්‍රමුඛ අභිභවනය කියලා. නිලීන ඇලීලයක් මගින් සිද්ධ වෙනවා නම් අපි කියනවා නිලීන අභිභවනය කියලා. මේ දෙකේ වෙනස මොකද්ද? ප්‍රමුඛ අභිභවනයේදී එක ප්‍රමුඛ ඇලීලයක් තිබුණත් ඇති. අපි කැපිටල් T කියලා ගමු. කැපිටල් T තිබුණත් කැපිටල් T දෙකක් තිබුණත් හරි. කැපිටල් T සිම්පල් T තිබුණත් හරි. නිලීන අභිභවනයේදී සිම්පල් අකුරක් ගන්න සිම්පල් T නම් ඒ දෙකම තියෙන්න ඕන. මේ විදියට වචනෙන් ලියලා තිබුණත් හරි. නැත්තම් මේ බොක්ස් එකේ තියෙන විදියට ලිව්වත් හරි. ප්‍රමුඛ අභිභවනයේදී අරගෙන තියෙනවා මේ විදියට අනුපාත 13ට 3. නිලීන අභිභවනයේදී අරගෙන තියෙනවා 9ට 7. බහු ඇලීලතාවය කියලා කියන්නේ මොකද්ද? ඒකටත් එකම උදාහරණයක් අපිට දෙපාරක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද? රුධිර ගණ. හැබැයි වෙනස් ආකාරයකට පාවිච්චි කරන්නේ. මොකද්ද? කැපිටල් A කැපිටල් B සහ IA IB සහ සිම්පල් I. ඒ කියන්නේ බහු ඇලීලතාවය කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් නම් ඇලීල දෙකයි ලක්ෂණයක් පාලනය කරන්න පාවිච්චි වෙන්නේ. උදාහරණයක් විදිහට කැපිටල් T සිම්පල් T ගන්න පුළුවන්. මෑ ශාකේ. මෙතන ලක්ෂණ තුනක් අරගෙන තියෙනවා. IA තියෙනවා, IB තියෙනවා, සිම්පල් I තියෙනවා. ඇලීල තුනක් පාවිච්චි වෙනවා එකම ලක්ෂණය රුධිර ගණය පාලනය කරන්න.
මේ විදියට මේක වචනෙන් විස්තර කරත් හරි මේ ආකාරයට ප්‍රවේණික සටහනක් මගින් විස්තර කරත් හරි. බහුජාන ප්‍රවේණිය මේක නම් අපි එදිනදා ජීවිතයේ අත්දකින සුලභ කරුණක්. දැන් ෆාදර් මෙන්ඩල් කිව්ව විදියට මෑ ශාකයේ උස ශාකයි මිටි ශාකයි විතරයි තියෙන්න පුළුවන්. නමුත් ඔයාලා දැකලා තියෙනවද මේ ඔයාලගේ ක්ලාස් රූම් එකේ පන්ති කාමරේ හරි අපි එළිය පාරතොට යද්දී උස මිනිස්සුයි කොට මිනිස්සුයි විතරයි දින්නේ. එහෙම නැත්නම් සමේ වර්ණය සුදු අයයි කළු අයයි විතර දින්නේ නැහැ. අතරමැදි ලක්ෂණ තියෙනවා. මෙන්න මේ ආකාරයේ ප්‍රමත ව්‍යාප්තියක් පෙන්වනවා. එතකොට මැද මේ තියෙන්නේ සංඛ්‍යාතය මේ තියෙන්නේ උස කියලා ගත්තොත් මැද උසක් තියෙන අය තමයි වැඩි. අපේ විෂයක තියෙන ලකුණුත් මේ වගේ තමයි. මැදාගේ තමයි වැඩි. සමේ වර්ණයත් තලෙලු අය තමයි වැඩි. සුදුමයත් අඩුයි කළුමයත් අඩුයි. ආන්තික දේවල් අඩුයි. එතකොට මේක ජාන විශාල සංඛ්‍යාවක් ජාන කීපයක් මගින් නිර්ණය කරනවා. බලන්න කොච්චර සංකලන තියෙනවද කියලා මෙතන. මේ සියල්ලම කැපිටල් යුගල පහක් තියෙනවා. කැපිටල් අකුරු. ඒ කියන්නේ ප්‍රමුඛ ලක්ෂණ. මේ යුගල පහම නිරීන ලක්ෂණ. ඒ කියන්නේ මෙයා ගත්තොත් උපරිම මිටි. මෙයා ගත්තොත් උපරිම උසයි. එහෙම නැත්නම් උපරිම සුදුයි උපරිම කළුයි එහෙම ගන්න පුළුවන් අපිට. එතකොට මේ වගේ දෙමව්පිය දර්ශ දෙකක් එක්ක මික්ස් වුණාට පස්සේ මේ වගේ දරුවෙක් ලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම ලැබෙන්නේ මේ වගේ දරුවෙක් මෙතෙන්දී. දැන් මේක මේ වගේ දෙන්නෙක් මික්ස් වුණොත් කොහොමද? විශාල සංඛ්‍යාවක් ලැබෙන්න පුළුවන්. දැන් මෙයාගෙන් ලැබෙන අනිවාර්යෙන්ම මෙයාගේ ජන්මානුව කැපිටල් අකුරු විතරනේ තියෙන්නේ. මෙයාගෙන් ලැබෙන ජන්මානුව අනිවාර්යෙන්ම සිම්පල් අකුරු විතරයි තියෙන්නේ. එහෙනම් මේ දරුවා මේ වගේ දරුවෙක් තමයි අනිවාර්යෙන්ම ලැබෙන්නේ. නමුත් මේන් දෙන්නෙක් මුහුම් කළොත් විශාල සංඛ්‍යාවක් ආකාර සංකලන ලබා ගන්න පුළුවන් අපිට. මේක තමයි මාකින් ස්කීම් එක විදියට දීලා තියෙන්නේ. ඥාන ප්‍රතිබද්ධය. ඥාන ප්‍රතිබද්ධයම අපි ලක්ෂණ දෙකක් විදියට බෙදාලා වෙන් කරනවා. සාමාන්‍ය ඥාන ප්‍රතිබද්ධය සහ ලිංග ප්‍රතිබද්ධය කියලා. ඩ්‍රොසොෆිලා කියන පළතුරු මැස්ස අරගෙන තමයි මේක තෝමස් මෝගන් නැමැති විද්‍යාඥයා කරේ. පොඩි කාමරයක් ඇතුලේ මැස්සෝ අරගෙන පරීක්ෂණ දිගටම කරගෙන ගිහින් තිබුණා. නොබෙල් ප්‍රයිස් එකක් ලැබිලා තිබුණා. ඊට පස්සේ එතුමාගේ ගෝලයන්ටත් මේ විද්‍යාඥයන්ටත් නොබෙල් ප්‍රයිස් හම්බෙලා තිබුණා. ෆ්ලයි බෝයිස්ලා කියලා මේගොල්ලෝ ආමන්ත්‍රණය කළා තිබුණා මේ මැස්සොත් එක්ක පළතුරු මැස්සොත් එක්ක පරීක්ෂණ කරපු නිසා. ඒකෙන් හොයාගත්ත දේ තමයි ඥාන මෙන්ඩලිය ප්‍රවේණියට අනුව ඥාන විසිරිලා නැහැ. ඒ කියන්නේ ස්වාධීනව හිතුමතේ මෙන්ඩල්ගේ දෙවනි නියමයට අනුව ඥාන හිතුමතේ එකතු වීමක් වෙන්න බෑ. ඥාන වර්ණ දේහවල එකට ඇලිලා අලවල තමයි තියෙන්නේ කියලා. නැත්තම් ලින්ක් වෙලා තමයි තියෙන්නේ කියලා තෝමස් මෝගන් විසින් පැවසුවා. ඒ සිද්ධිය තමයි මේ තියෙන්නේ. ඥාන ප්‍රතිබද්ධ වෙලා තියෙන්නේ. මේ ප්‍රතිබද්ධයම ලිංග වර්ණ දේහයක එහෙනම් එසෙත් නැත්නම් කැපිටල් X කියන වර්ණ දේහේ සිද්ධ වුණොත් ලිංග ප්‍රතිබද්ධ ඥාන විදියට අපි සලකනවා. කැපිටල් Y කියන ඥානය අපි කතා කරන්නේ මොකද Y කියන ඥානය ගොඩාක් Y කියන වර්ණ දේහය ගොඩාක් කුඩායි. කැපිටල් X කියන වර්ණ දේහය ටිකක් විශාලයි. ඒක නිසා කැපිටල් X කියන වර්ණ දේහයේ ඥානබද්ධ වෙලා තියෙන්න පුළුවන්. කැපිටල් Y ගැන අපි එහෙම කතා කරන්නේ නැහැ. කැපිටල් X වර්ණ දේහය තමයි ප්‍රතිබද්ධ වෙලා තියෙන්නේ. අලුතෙන් එකතු කරපු එක බහුකාර්යතාවය කියන එක. ඒක ගැන අපි ටිකක් වැඩිපුර කතා කරන්න ඕනේ. මොකද අලුතෙන් එකතු කරපු එකක් නිසා. බහුකාර්යතාවය කියන්නේ මොකද්ද? යම් ඇලීලයක් මගින් රූපානුදර්ශ කිහිපයක් ඇති කිරීම තමයි බහුකාර්යතාවය කියලා කියන්නේ. තනි ඥානයක් නැත්නම් ඇලීල යුගලක් මගින් රූපානුදර්ශ කිහිපයක් ඇති කිරීම. අපේ සම්පත් පොතේ දීලා තියෙන උදාහරණ දෙක තමයි ඔයාලා ලියන්න ඕන. මොකද ඒකට අනුව තමයි මාකින් ස්කීම් හැදීමේ ප්‍රයොරිටි දෙන්නේ. එතකොට අපේ පොතේ දීලා තියෙන්නේ සිස්ටික් ෆයිබ්‍රෝසිස් සහ
දෑකැති සෛල රක්තහීනතාවය. මොකක්ද එතනින් බලාපොරොත්තු වෙන්නේ? දෑකැති සෛල රක්තහීනතාවය ඇති කරන ජානය මගින් දෑකැති සෛල ඇති කිරීමෙන් මේ දෑකැති සෛල හෘදය ආශ්‍රිතව හිරවීම මගින් හෘදය අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ඒක එක රූපානුදර්ශයක් විදිහට සඳහන් කරලා තියෙනවා. මේක වකුගඩු වල හිරවීම වකුගඩු ආශ්‍රිතව හිරවීම මගින් වකුගඩු අකර්මණ්‍ය වෙන්න පුළුවන්. මේක තවත් රූපානුදර්ශයක් විදිහට තමයි ඒ අනුව ගම්‍ය වෙන්නේ. ඊළඟට සිස්ටික් ෆයිබ්‍රෝසිස් කියන එකේදී වෙන්නේ තික් මියුකස් උකු ශ්ලේෂ්මල නිෂ්පාදනය වීම. මේ උකු ශ්ලේෂ්මල ශ්වසන පද්ධතිය ආශ්‍රිතව හිරවීම නිසා ශ්වසන ආබාධ ඇති වෙන්න පුළුවන් කියන එක රූපානුදර්ශයක් විදිහටත් ෆැලෝපියන් නාලේ ඩිම්බ කෝෂයේ ඉඳලා ඩිම්බය ගර්භාෂය වෙතට ප්‍රවාහනය කරන ශ්ලේෂ්මල උකු වීම නිසා මේ ප්‍රවාහන කටයුතු අඩාල වීම නිසා වඳභාවය ඇතිවීම තවත් ප්‍රවේණිදර්ශයක් විදියට තවත් රූපානුදර්ශයක් විදියට සඳහන් වෙලා තියෙනවා මෙතන. එතකොට රූපානුදර්ශ කීපයක් ඇතිවීම ගන්න පුළුවන්. මේ උදාහරණ දෙකකින් තොරව අපිට ලියන්න අමාරුයි මොකද දීලා තියෙන දේවල් නිසා. නමුත් විභාග ජය ගැනීමට අමතරව විෂයට ආසාවක් තියෙන දරුවෝන්ට සමහර වෙලාවට එන්න පුළුවන් මේක රූපානුදර්ශයක් නෙවෙයිනේ එක රූපානුදර්ශයනේ උකු ශ්ලේෂ්ම ඇතිවීම එක රූපානුදර්ශයක් නේ කියලා හිතන දරුවන්ට මම තවත් උදාහරණයක් දුන්නා තුන්වෙනි උදාහරණය වෙනුවට විදියට ඒකත් සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය දැනුම විදියට පමණක් තියාගන්න. මේ මම මෙහෙම ගත්තා කැපිටල් Y සිම්පල් Y කියලා ඇලීල දෙකක් මම යොදාගත්තා. කැපිටල් Y වලින් කහ වර්ණය පෙන්වනවා. සිම්පල් Y වලින් අලු වර්ණය පෙන්වනවා. එතකොට කැපිටල් Y සිම්පල් Y කියලා විෂම යුග්මකයෝ දෙන්නෙක් එකට මුහුම් කරොත් මොකද වෙන්නේ? කැපිටල් Y 125ක් හම්බ වෙනවා. කැපිටල් Y සිම්පල් Y 150ක් හම්බ වෙනවා. සිම්පල් Y 125ක් හම්බ වෙනවා. ප්‍රවේණික සටහන හැමීට ඇඳලා බලන්න. එතකොට කැපිටල් Y දෙකක් එකට එකතු වීම කහ පාට තමයි. නමුත් කැපිටල් Y දෙකක් එකට යුගලනය වීම මාරක තත්වයක් ඇති කරනවලු. එතකොට මාරක තත්වය ඇති වුණාම ජීවත් වෙන්නේ නැහැ නැචරල් ඇබෝෂන් එකක්. උපත ලැබීමට පෙරම මිය යනවා. එතකොට කැපිටල් Y සිම්පල් Y දෙන්න කහ පාටයි. ඒගොල්ලෝ විෂම යුග්මකයෝ. සිම්පල් Y එක්කෙනා අලු පාටයි. එයා දිත්ව නිලිනේ. එතකොට කැපිටල් Y කියලා කෙනෙක් මෙලොව එළිය දකින්නේ නැහැ. එතකොට කැපිටල් Y ජානයෙන් කහ වර්ණය නිර්ණය කිරීමත් ජීවත් වීම නිර්ණය කිරීමත් යන රූපානුදර්ශ දෙකම නිර්ණය කරලා තියෙනවා. මේකේ ප්‍රවේණි සටහන ඔයාලට මෙහිට ඇඳ ගන්න පුළුවන්. අපි ප්‍රවේණිය යනු කුමක්ද? දැන් ප්‍රවේණිය ඉවර වුණාට පස්සේ අපි ප්‍රවේණිය කියලා කොටසකට අපි යනවා. අපි ප්‍රවේණිය කියලා කියන්නේ මොකද්ද? DNA අනුක්‍රමය හෝ ප්‍රවේණික DNA සීක්වන්ස් එක හෝ ප්‍රවේණික කේතය හැරුණු කොට වෙනත් සාධක මගින් රූපානුදර්ශ ඇති කිරීම. එතකොට මොකක්ද උදාහරණ විදියට ගන්න පුළුවන්? සාමාන්‍යයෙන් නම් රූපානුදර්ශයක් ඇති වෙන්නේ DNA සීක්වන්ස් එකෙන්. එහෙම නැතුව විකිරණශීලී මූලද්‍රව්‍ය වල තියෙන අධික ශක්තියෙන් එහෙම නැත්නම් කාසිනෝජෙනික් සබ්ස්ටන්ස් කියලා තියෙනවා. පිළිකාකාරක වල තියෙන අධික ශක්තියෙන් සෛල වලට යම් දේහලියාගේ ඉක්මවා ගියාට පස්සේ සෛල වල විකෘතිතා පිළිකා ඇති වෙනවා. එතකොට මෙතෙන්දී මේක DNA සීක්වන්ස් එකට වඩා ඉහළින් ආපු ඕඩර් එකක් විදිහට තමයි ප්‍රවේණි විද්‍යාවේදී ක්‍රියාත්මක වෙන්නේ. සාමාන්‍ය ජීවිතයේදීත් සාමාන්‍ය ප්‍රොසීඩියරයකට වඩා ඉහළින් ඕඩර් එකක් ආවම ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට උදාහරණයක් විදිහට අපි බාහිර උත්තේජයක් හේතුවෙන් පිළිකා ඇතිවීම. ඒ උත්තේජය අධික ශක්තියක් වෙන්න ඕනේ. නිකන් ඕඩර් එකක් වෙන්න බෑ. අධික ශක්තියක් දෙන්න නම් පිළිකාකාරක ද්‍රව්‍යයක් එහෙම නැත්නම් මොනවද මම කිව්වේ විකිරණශීලී මූලද්‍රව්‍යයකින් නිකුත් කරන අධිශක්ති කිරණ වගේ දෙයක් වෙන්න ඕනේ. දැන් යනවා අපි දැන් මෙන්ඩලිය ප්‍රවේණියෙන් ඔබට ගිහිලා හාඩි වයින්බර්ග් මූලධර්මය කියලා කියන්නේ මොකද්ද කියලා අපි කතා කරනවා.
හාඩි වයින්බර්ග් මූලධර්මය කියලා කියන්නේ මේක බොහෝ සෙයින් ප්‍රවේණියේ ජීව විද්‍යාව පැත්තට වඩා සංඛ්‍යානය පැත්තට බර දෙයක්. ඒ කියන්නේ පරිණාමයක් නොවන ගහණයක ජාන සංඛ්‍යාතයන් පරම්පරාවෙන් පරම්පරාවට කාලයක් තිස්සේ නියතව පවතින බව තමයි මේ මූලධර්මය මගින් පවසන්නේ. මනංකල්පිත සිදුවීමක් තමයි මේක. පරිණාමය නොවන ගහන නැහැ. මනංකල්පිත සිදුවීමක් වුණත් කරන්න දෙයක් නැහැ අපිට. අපේ විශේෂයෙන් මේක හදාරන්න සිද්ධ වෙනවා. හාඩි වයින්බර්ග් මූලධර්මය කියන්නේ මොකද්ද? ඒ පරිණාමය නොවන ගහණයක පරම්පරාවෙන් පරම්පරාවට ජාන සංඛ්‍යාතය නියතව පවතින බව. එතකොට මේ නියමය මේ මූලධර්මය සත්‍ය වන්න තත්වයන් තියෙනවා, කන්ඩිෂන්ස් තියෙන්න ඕන. ඒ කන්ඩිෂන් තෘප්ත වුණොත් විතරයි මේ නියමය සත්‍ය වෙන්නේ. මොනවද මේ කන්ඩිෂන්ස් ටික? අසාමාන්‍ය කන්ඩිෂන්ස් ටිකක් දාලා තියෙනවා මේ මූලධර්මයට. මොනවද? මේ ගහණයේ විකෘතියක් සිද්ධ වෙන්න බෑ. ඒක අපිට කොහොමත් කරන්න අමාරුනේ. ස්වයං සිද්ධ විකෘති සිද්ධ වෙනවා. අපිට න්‍යෂ්ටියට අත තියලා විකෘති සිදුවීම නතර කරන්න බෑ. නමුත් එහෙම වුණොත් තමයි මේක වෙන්නේ. එහෙම නැත්නම් තව දෙවෙනි කන්ඩිෂන් එක තමයි මේ ගහණය ඊටා විශාල වෙන්න ඕන. උදාහරණයක් විදිහට අපි ගත්තොත් 10 දෙනෙක් හිටියා කියලා හිතමු. එක්කෙනෙක් වෙනස් වුණා. එතකොට 10%ක් වෙනස් වෙලා. අපි හිතමු 1000ක් හිටියේ. 1000න් එක්කෙනෙක් වෙනස් වුණේ. එතකොට 1000න් එක්කෙනෙක් වෙනස් වුණොත් 0.01ක් වෙනවා. ඒ කියන්නේ ඊටාම කුඩා ප්‍රමාණයක් තමයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට 0.0001ක්. එතකොට ගහණය ලොකු වෙන තරමට මේකේ වෙනස කුඩායි. ලක්ෂ 100ක් දහසක් වගේ ඉන්න ගහණයක් ගත්තොත් වෙනසක් උනේ නැහැ කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඊළඟ එක තමයි මරණ අනුපාතය උපත් අනුපාතය සමාන වෙන්න ඕන. එතකොට වෙනසක් වෙන්නේ නැහැනේ. මැරුණේ 10 දෙනෙක්, ඒ જાතියෙන් ඉපදුනේ 5 දෙනෙක් නම් වෙනසක් වෙලා. ඊළඟට කියනවා අපි මේ ස්වාභාවික වර්ණය සිදු නොවන ගහණයක් වෙන්න ඕන. උදාහරණයක් විදිහට බෙල්ල දිග ජිරාෆ්ලයි බෙල්ල කොට ජිරාෆ්ලයි දෙන්නම සමාන සංඛ්‍යාත වලින් හෝ අදාළ සංඛ්‍යාත වලින් හිටියා කියලා කියමු ඒ කාලේ. ස්වාභාවික වර්ණයට ලක් වෙලා බෙල්ල දිග ජිරාෆ් ඉතුරු වුණා, බෙල්ල කොට ජිරාෆ් වඳ වෙලා ගියා. අන්න ඒ වගේ දේවල් වෙන්න බෑ කියලායි කියන්නේ. අර වගේ ස්වාභාවික වර්ණයක් සිද්ධ වුණොත් බෙල්ල දිග ජිරාෆ්ලා වැඩි වුණා, කොට ජිරාෆ්ලා අඩු වුණා වගේ සිද්ධියක් වෙන්න පුළුවන්. දැන් මේ කොවිඩ් තත්ත්වයක් ස්වාභාවික වර්ණය සිද්ධ වෙන තත්ත්වයක්. ප්‍රතිරෝධී ජීවී දර්ශ ටික ඉතුරු වෙලා ප්‍රතිරෝධී නැති අය වඳ වෙලා යෑමක් තමයි ස්වභාවයෙන් මේ වෙන්න ගියේ. අපි එන්නත් හදලා ස්වාභාවික වර්ණයට පටහැනිව මේ හාඩි වයින්බර්ග් තත්ත්ව වලට ළඟා වෙන තත්ත්වයක් තමයි උදා කරගෙන තියෙන්නේ. ඊළඟට ගහණේ විශාලත්වයත් අපි කිව්වා ආගමනය විගමන උපත් අනුපාතය මරණ අනුපාතය සමාන වෙනවා වගේම ආගමනය විගමනයත් සමාන වෙන්න ඕන. ගියා නම් 10 දෙනෙක් ඒ જાතියම 10 දෙනෙක් නැවත එන්න ඕන. එහෙම නැත්නම් ලේසිම වැඩේ ආගමනයයි විගමනයයි තහනම් කරන්න ඕන. දැන් මෙතන ආගමනය විගමනය සිදු නොවීම කියන එක තමයි දීලා තියෙන්නේ. නමුත් ඇත්තටම නම් ආගමනය වුණොත් 10 දෙනෙක් හරියටම ඒ જાතියම 10 දෙනෙක් විගමනය වුණා නම් ගැටලුවක් නැහැ. පහසුව තමයි මේක නොවීම කියලා දුන්නට සමාන සංඛ්‍යාත වලින් ආගමන විගමන වුණා නම් ඒත් ගැටලුවක් වෙන්නේ නැහැ. උපත් අනුපාත මරණ අනුපාත කතා කරා අපි සියලු ප්‍රවේණි දර්ශ එක හා සමාන සරු බවක් පෙන්වන්න ඕනේ. මොකද්ද මේ කියන්නේ? දැන් අපි ගත්තොත් සුනක ගහණයක ප්‍රචණ්ඩ සුනක පිරිමි සුනකයා ගාවට තමයි ගෑනු සත්තු ටික යන්නේ. එතකොට මොකද වෙන්නේ? ප්‍රචණ්ඩ සුනකයාගේ තියෙන ජාන වල පැවැත්ම වැඩි වෙනවා. එහෙම වුණොත් ඒ සංඛ්‍යාතය ඉහළ යනවා. හාඩි වයින්බර්ග් වලට පටහැනි. එහෙම වුණොත් මොකද කරන්නේ? ප්‍රචණ්ඩ සුනකයාට තියෙන සමාන අවස්ථාවම අනිත් සුනකීන්ටත් ලබා දෙන්න ඕන.
එහෙම වුණත් වැඩක් නැහැ. ප්‍රචණ්ඩ සුනකයාගේ තියෙන ජන්මාණු වල සරු බව වැඩි. අනිත් සුනකයන්ගේ ජන්මාණු වල සරු බව අඩු වුණොත් ඒත් වැඩක් නැහැ. ඒ කියන්නේ සෑම ප්‍රවේණි දර්ශකයක්ම එක හා සමාන සරු ජන්මාණු නිෂ්පාදනය කරන්නත් ඕන. මේ අන්තිම එක පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුද දන්නේ නැහැ ඔයාලට. පරම්පරා අතිපීත නොවිය යුතුයි. මේක කරනවා ගොවි පළවල් වල. ඒ කියන්නේ එළදෙනුන් ඉන්නව නම් හොඳින් කිරි දෙන. ඒ මව් සත්වයත් එක්ක පැටව් මුහුම් කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? පරම්පරා දෙකක්. parental generation එකත් එක්ක offspring generation එකක් F1 එකක් mix කරලා. පොඩ්ඩක් සදාචාර විරෝධී වෙන්නත් පුළුවන්. එහෙම වුණත් මොකද වෙන්නේ? හිතකර ලක්ෂණ තියෙන පරම්පරාව නැත්තම් ඒ සංඛ්‍යාතය වැඩි වෙනවා. එහෙම වෙන්නත් බෑ. පරම්පරා අතිපීත නොවිය යුතුයි. බිහිජනනය යනු කුමක්ද? බිහිජනනය කියලා කියන්නේ මොකද්ද? වෙනස් ආකාරවල ජීවීන් එකිනෙක මුහුම් කිරීම. ඒක සරල දෙයක්. ලොකු අමාරු දෙයක් නෙමෙයි තේරුම් ගන්න. බහුගුණකතාවය යනු කුමක්ද? බහුගුණකතාවය කියලා කියන්නේ මොකද්ද? අපේ තියෙන්නේ කොහමද? 46යි. ඒ කියන්නේ 2යි n. 2යි n වෙනුවට 3යි n 4යි n වගේ තියෙන ශාක දර්ශ තියෙනවා. ඉන්න මැනිමාලියා වල එහෙම ඔරොත්තු දෙන්නේ නැහැ. ප්ලාන්ටේ වල තමයි එහෙම තියෙන්නේ. අර්ථාපල් වගේ ඒවා තියෙනවා. අපේ සම්පත් පොතේ දීලා තියෙන උදාහරණ ස්ට්‍රොබෙරි ඒ වගේ දේවල් ටික තමයි අපිට උදාහරණයක් විදිහට ලියන්න තියෙන්නේ. ඒ කියන්නේ වර්ණ දේහ කට්ටල යුගලකට වඩා පිහිටීම තමයි බහුගුණකතාවය කියන්නේ. අපේ තියෙනවා කට්ටල යුගලක්. n set දෙකක් 23යි 23යි 46යි. අපේ 3යි n උනා නම් කීයද? 69ක් තියෙනවා. අපේ 47ක් වගේ තිබුණත් සහ ලක්ෂණයක් වෙන එකේ කොහෙද 69ක් තියාගන්නේ. ඊට පස්සේ විෂම ගුණකතාවය කියන්නේ මොකක්ද? විෂම ගුණකතාවය කියන්නේ අන්න අපේ තියෙන සහ ලක්ෂණ. ඒව තමයි විෂම ගුණකතාවය කියන්නේ. වර්ණ දේහ එකක් හෝ දෙකක් එකතු වීම හෝ නැති වී යාම. මේ තියෙන එකක් හෝ දෙකක් මෙන්න එකක් අඩු වෙලා. අර මම මුලින්ම පෙන්නුවේ ටර්නර් සහ ලක්ෂණය. වඳ ස්ත්‍රියන් එකක් අඩු වෙලා. ඒකට කියනවා අපි ඒක දේහතාවය කියලා. 45යි වර්ණ දේහ. සාමාන්‍යයෙන් 46යි තියෙන එකක් අඩු වෙනම 45යි. මේ ත්‍රි දේහතාවය සාමාන්‍යයෙන් වර්ණ දේහ 46යි එකක් වෙනම 47යි. ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය සහ ඩවුන් සහ ලක්ෂණය. ඊළඟට යුගල ඌට දේහතාවය. මේ ගැන අපේ මට්ටමේ කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ දෙකක් අඩු වුණා මොකද වෙන්නේ කියලා. අපි කතා කරන්නේ ඒක දේහතාවයයි ත්‍රි දේහතාවයයි විතරයි. ද්වි දේහතාවය කියන්නේ සාමාන්‍ය ජීවීන්. එතකොට අන්න මෙන්න ගානකට යනවා අපි දැන්. මෙච්චර කාල දැන් අපි තියරි කතා කරා. සියලුම තියරි පහයි සාරාංශගත කරලා කතා කරා. දැන් යනවා ගැටලුවකට. මේ ගැටලුව එකම ගැටලුව අපි හදන්න ඕන ආකාර තුනකට. මේ ආකාර තුන තමයි මෙන්ඩලීය ප්‍රවේණියට අනුව. දෙවැනි ආකාරය තමයි මෙන්ඩලීය ප්‍රවේණිය ධන එකතු කිරීම තෝමස් මෝගන්ගේ ඥාන ප්‍රතිබද්ධ සංකල්පයට අනුව. තුන්වෙනි එක තමයි මෙන්ඩලීය ප්‍රවේණිය ධන තෝමස් මෝගන්ගේ ඥාන ප්‍රතිබද්ධ එකතු කිරීම අවතරණය යන සංසිද්ධි තුනම යටතේ. ඔන්න තුන්වෙනි ආකාරය තමයි සත්‍ය එදිනදා ජීවිතයේදී සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන්නේ. අලු පැහැති දේහ ඩ්‍රොසොෆිලා කියන පරතුරු මැස්සගේ අලු පැහැති දේහ වර්ණය කළු පැහැට ප්‍රමුඛ වේ. ඒ කියන්නේ කැපිටල් G තමයි ග්‍රේ කලර් ප්‍රමුඛ ඥානය. දිගු පියාපත් අවශිෂ්ට පියාපත් වලට ප්‍රමුඛ වේ. ඒ කියන්නේ long winged capital L තමයි simple L වලට වඩා vestigial wing වලට වඩා ප්‍රමුඛ වෙන්නේ. අලු දේහ දිගු පියාපත් ද්විත්ව විෂම යුග්මකයක්. ඒ කියන්නේ මොකද්ද? ද්විත්ව විෂම යුග්මකයක් කියන්නේ capital G simple G capital L simple L එක්කෙනෙක්. සහ කළු දේහ අවශිෂ්ට පියාපත් ජීවියෙකු අතර මුහුමක්. කළු දේහ නම් අනිවාර්යයෙන්ම simple G දෙකක් වෙන්න ඕන. අවශිෂ්ට පියාපත් නම් අනිවාර්යයෙන්ම simple L දෙකක් වෙන්න ඕන. අර ජීවීන් දෙන්න දැන් සඳහන් කරපු ජීවීන් දෙන්න මෙන්ඩලීය ප්‍රවේණියට අනුව කොහොමද අර්ථ දක්වන්නේ එම කාර්යය
ජාන ප්‍රතිබද්ධයට අනුව කොහොමද අර්ථ දක්වන්නේ? මෙන්ඩලීය ප්‍රවේණීය ධන ජාන ප්‍රතිබද්ධය ධන අවතරණ ක්‍රියාවලියට අනුව කොහොමද කතා කරන්නේ? මෙන්න පිළිතුර. කැපිටල් G කියන්නේ අලු දේහ, සිම්පල් G කියන්නේ කළු දේහ, කැපිටල් L දිගු පියාපත්, සිම්පල් L අවශිෂ්ට පියාපත්. හරිද? එතකොට අලු දේහ දිගු පියාපත් කියන්නේ කැපිටල් G සිම්පල් G, කැපිටල් I සිම්පල් I. කළු දේහ අවශිෂ්ට පියාපත් කියන්නේ සිම්පල් G ම 4ක්. සිම්පල් G 2යි, සිම්පල් L 2යි. මේකෙන් එන්න පුළුවන් ජන්මානු එකම ජන්මානුවයි සිම්පල් G සිම්පල් L කියන ජන්මානුව. මෙතනම කොහොමද වෙන්නේ? මේ පේරන්ටල් ටයිප් එක මේ මෙන්ඩල්ගේ පළවෙනි නියමයට අනුව ජන්මානු ආකාර 4ක් ඇති වෙනවා. මේවා ජන්මානු වල සංකේතය තමයි සර්කල් කරන්න ඕන. මේ සර්කල්ස් මේ විදිහට ඇතුළට ගන්න ඕන. එතකොට කැපිටල් G කැපිටල් L කැපිටල් G සිම්පල් L සිම්පල් G සිම්පල් L සිම්පල් G කැපිටල් L සහ සිම්පල් G සිම්පල් L කියන ආකාර 4ක් ලැබෙනවා මෙතන. මේ ආකාර 4 ස්වාධීනව සංරචනය වෙන්න පුළුවන්. ස්වාධීනව උනත් කොහොම උනත් එකයිනේ තියෙන්නේ. අනිවාර්යයෙන්ම මෙයත් එක්ක තමයි යන්න වෙන්නේ. එතකොට අපි පනට් චතුරස්‍රයක් මේ විදියට ගන්න පුළුවන්. එතකොට අලු දේහ දිගු පියාපත් එකට, අලු දේහ අවශිෂ්ට පියාපත් එකට, කළු දේහ දිගු පියාපත් එකට, කළු දේහ අවශිෂ්ට පියාපත් එකට යන අනුපාතයෙන් ආකාර 4ක් ලැබෙනවා සාමාන්‍ය මෙන්ඩලීය ප්‍රවේණියට අනුව. දැන් යනවා දෙවැනි ආකාරය. සාමාන්‍ය මෙන්ඩලීය ප්‍රවේණිය සහිත ජාන ප්‍රතිබද්ධය. අපිට මෙන්ඩලීය ප්‍රවේණියෙන් තොරව කතා කරන්න බෑ. මේ සියලුම ප්‍රවේණිය මෙන්ඩලීය ප්‍රවේණියට අයිති. මෙන්ඩලීය ප්‍රවේණියට අමතරව ජාන ප්‍රතිබද්ධයට අනුව කතා කරන්න පුළුවන්. අන්න දැන් ප්‍රතිබද්ධ වෙලා තියෙන්නේ. කැපිටල් G කැපිටල් L එක්ක ප්‍රතිබද්ධ වෙලා තියෙන්නේ. මේ කැපිටල් G මෙයත් එක්ක ප්‍රතිබද්ධ වෙලා තියෙන්නේ. මේ සිම්පල් G මෙයත් එක්ක ප්‍රතිබද්ධ වෙලා තියෙන්නේ මෙතන. මේ සිම්පල් L එක තියෙන්නේ මෙතන. එතකොට ජන්මානු ආකාර දෙකයි හැදෙන්න පුළුවන්. කැපිටල් G කැපිටල් එක්ක මෙයා හැදෙනවා. සිම්පල් G සිම්පල් L එක්ක මෙයා හැදෙනවා. ආකාර දෙකයි. මොකද සිම්පල් කැපිටල් G ට එහෙම යන්න බෑ. කැපිටල් L එක්ක එයා ගැට ගහලා තියෙන්නේ. ප්‍රතිබද්ධ වෙලා තියෙන්නේ. මෙයත් එහෙමයි ගැට ගහලා ප්‍රතිබද්ධ වෙලා තියෙන්නේ. මෙයාගෙන් ලැබෙන්න පුළුවන් එකම ආකාරය සිම්පල් G සිම්පල් L. මේක පොඩ්ඩක් මෙහෙට shift වෙන්න ඕන. එතකොට මෙයා මෙයත් එක්ක ගියොත් හම්බ වෙන්නේ මොනවද? කැපිටල් G කැපිටල් L සිම්පල් G සිම්පල් L. අලු දේහ දිගු පියාපත්. මෙයා මෙයත් එක්ක එකතු වුණොත් ඇති වෙන්නේ මොකද්ද? සිම්පල් G සිම්පල් L සිම්පල් G සිම්පල් L කළු දේහ අවශිෂ්ට පියාපත්. එතකොට එකට එක අනුපාතයෙන් දැන් බලන්න කලින් එකේ මෙන්ඩලීය ප්‍රවේණියට අනුව 125 ඒවා 4ක් එකට එක අනුපාතයෙන් ආවේ. නමුත් මෙතෙන්දී ප්‍රතිබද්ධ වුණාට පස්සේ 50 ඒ කියන්නේ එකට එක අනුපාතයෙන් ලැබෙන්නේ. දැන් බලමු අලුත්ම තත්ත්වයක් ලැබෙනවා තුන්වෙනි ආකාරයේදී. තුන්වෙනි ආකාරය මොකද්ද? සාමාන්‍ය මෙන්ඩලීය ප්‍රවේණියට අමතරව ජාන ප්‍රතිබද්ධ වූ ජාන අතර අවතරණයකුත් සිද්ධ වෙලා තියෙනවා. කැපිටල් G සහ L අතර අවතරණය මෙන්න අර දෙමව්පිය දර්ශ දෙකම කැපිටල් G කැපිටල් L සිම්පල් G සිම්පල් L සිම්පල් G සිම්පල් L සිම්පල් G සිම්පල් L. මෙතෙන්දී මේක ටිකක් වැදගත් විශේෂ අවස්ථාවක්. මෙන්න මේ ආකාරයේ ජන්මානුවක් ඇති වුණා මේ ආකාරයේ ජන්මානුවක් ඇති වුණා දෙමව්පිය දර්ශ. මෙන්න මේ ආකාරයේ ජන්මානුවක් ඇති වුණා දෙමව්පිය දර්ශ. අන්න මේ දෙන්න අතර අවතරණයක් සිද්ධ වෙනවා. මේ දෙන්න අතර G නි L අතර අවතරණයක් සිද්ධ වෙනවා. මේ බලන්න. කැපිටල් G කැපිටල් L නුයි සිම්පල් G සිම්පල් L අතර මික්ස් වීමක් වෙනවා. මෙයා ගන්නවා මෙයාගේ කෑල්ල කැපිටල් G ගන්නවා සිම්පල් L සිම්පල් G ගන්නවා කැපිටල් L. හුවමාරු කර ගැනීම අවතරණය කියන්නේ මේ ජාන හුවමාරු කර ගැනීම. මේ හුවමාරුව තමයි අවතරණය කියලා කියන්නේ. එතකොට බලන්න නව ප්‍රවේණික ප්‍රභේදන ඇති වෙනවා. ප්‍රතිසංයෝජිතය කියලා මේකට කියන්නේ. කැපිටල් G සිම්පල් L සිම්පල් G කැපිටල් L අලුත් දෙන්නෙක් ඇවිල්ලා දෙමව්පියොන්ගේ නෑ එහෙම දෙන්නේ. මෙතෙන්දී අපි විශේෂයෙන් ඉගෙන ගන්න නැති වුණත් අපි එදිනදා ජීවිතයේ ගන්න අත්දැකීමුත් එක්ක සමාන වෙන ලෙස මේ සදාතනික සත්‍යයක් ඉගෙන ගන්න ඕන. දෙමව්පිය දර්ශ හැම වෙලාවෙම වැඩි. මෙයා වැඩි මෙයා අඩුයි. සමහර දරුවා මෙහෙම දැක්ක ගමන්ම නිකන් ඇඟට එනවා. එකට එක අනුපාතයෙන් ලියනවා. එහෙම ලියන්න බෑ වැරදි.
කවදාවත් මේවා සමාන අනුපාත වලින් එන්නේ නැහැ. මෙයයි සමානයි. ඇයි ඒ? දෙමව්පිය දර්ශ. මෙයයි සමානයි ප්‍රතිසංයෝජිතව. නමුත් මේ දෙන්න අඩු ප්‍රතිශතයකින් මේ දෙන්න වැඩි ප්‍රතිශත. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. මෙයා මේ වගේ 10 ගුණයක විතර අනුපාතයේ වෙනසක් තියෙනවා. මේ සෙට් එක ගත්තොත් අපි මේක 145යි. මේක 105යි. මේක 105යි. මේක 145යි විදිහට වෙන් කරන්න පුළුවන්. එකට එක එන්නේ නැහැ කවදාවත්. මේ දෙන්න සමානයි, මේ දෙන්න සමානයි සංඛ්‍යාත වලින්. මෙයාගේ වෙනසක් නැහැ. අවතරණයක් සිද්ධ වෙන්න බෑ මෙයාගේ. ඇයි ඒ? දෙන්න මෙයා මේ L ගත්තත් එකයි, මෙයා මේ L ගත්තත් එකයි. දෙකේ වෙනසක් නැහැ. එතකොට මෙන්න වැඩි සංඛ්‍යාව අපිට මෙතන සංඛ්‍යාත්මක අගයක් දාන්න බෑ සංගණනයක් කරන්න නැතුව. වැඩි සංඛ්‍යාවක් ලැබෙනවා මේ දෙමව්පිය දර්ශය. අඩු සංඛ්‍යාවක් ලැබෙනවා මෙන්න මේ ප්‍රතිසංයෝජිතය. මෙයත් වැඩි සංඛ්‍යාවක් ලැබෙනවා මේක පොඩ්ඩක් shift වෙන්න ඕනේ මෙහෙට. වැඩි සංඛ්‍යාවක් ලැබෙනවා මෙයත් දෙමව්පිය දර්ශයක්. මෙයත් දෙමව්පිය දර්ශයක් මැදින් ආවේ අවතරණයෙන් ලැබිච්ච ප්‍රතිසංයෝජිතය සමූහයක්. මේක තමයි ඇත්ත ජීවිතේදී වෙන්නේ. නැතුව තනිකර මෙන්ඩලීය ප්‍රවේණිය සිද්ධ වෙන්නේත් නැහැ. තනිකර ප්‍රතිබද්ධය සිද්ධ වෙන්නේත් නැහැ. මෙන්ඩලීය ප්‍රවේණියට අනුව ප්‍රතිබද්ධය සිද්ධ වෙලා ප්‍රතිබද්ධය ඇතුලේ අවතරණයක් සිද්ධ වෙලා තමයි සත්‍ය ජීවිතයේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මෙන්න අපි යනවා ටිකක් නිතර අරිටත් වඩා වෙනස් ආකාරයක ගැටලුවකට. කුකුළු ගහණයක සුදු පිහාටු කැපිටල් W වලින්ද කළු පිහාටු සිම්පල් W වලින්ද සංකේතවත් වන අතර කැපිටල් W සිම්පල් W වලට ප්‍රමුඛ වේ. P කරමල් P කියන කරමල් ආකාරය කැපිටල් P ඇලීලෙන්ද රෝස් කියන කරමල් ආකාරය කැපිටල් R වලින්ද රූපානුදර්ශ ඇති කරනවලු. එතකොට මෙම ඇලීල දෙක එකවර පිහිටි විට වොල්නට් කියන කරමල් ආකාරය ඇති වෙනවලු. එතකොට මෙම ඇලීල වල නිලීන ආකාර දෙකම තියෙනකොට ඒ කියන්නේ සිම්පල් P සිම්පල් R දෙකම තියෙනකොට ඇති වෙන්නේ සිංගල් කරමල්ලු. දැන් බලන්න මේක ආකාර කිහිපයක් ඇති වෙනවා. P කරමල් තියෙනවා, රෝස් කරමල් තියෙනවා, වොල්නට් කරමල් තියෙනවා, සිංගල් කරමල් තියෙනවා. මොකද්ද P කරමල් වල තියෙන විශේෂත්වය? කැපිටල් P එකක් හෝ තියෙන්න ඕන, R දෙකම සිම්පල් වෙන්න ඕන. රෝස් කරමල් වල තියෙන විශේෂත්වය මොකද්ද? කැපිටල් R එකක් හෝ තියෙන්න ඕන, P දෙකම සිම්පල් වෙන්න ඕන. වොල්නට් කරමල් වල තියෙන විශේෂත්වය මොකද්ද? කැපිටල් P එකක් හෝ තියෙන්න ඕන, ඒ වගේම කැපිටල් R උත් එකක් හෝ තියෙන්න ඕන. සිංගල් එකේ තියෙන විශේෂත්වය මොකද්ද? එකක්වත් කැපිටල් ලෙටර්ස් තියෙන්න බෑ. P සහ R දෙකම සිම්පල් වලින්ම තියෙන්න ඕන. එතකොට මේ தত্ত্বය යටතේ කළු පිහාටු රෝස් කරමල් සහිත පිරිමි සත්වයෙකු සුදු පිහාටු වොල්නට් කරමල් ගැහැණු සත්වයෙකු සමග මුහුම් කළ විට පහත රූපානුදර්ශ ලබා දුනි. මේ ලැබිලා තියෙන්නේ මේ වගේ දෙමව්පිය දර්ශයකින් මේ වගේ පැටව සෙට් එකක් ලැබිලා තියෙන්නේ. ප්‍රජනිතයක් ලැබිලා තියෙන්නේ මේ වගේ. වොල්නට් ඉන්නවා, සුදු වොල්නට් ඉන්නවා, කළු වොල්නට් ඉන්නවා, සුදු රෝස් ඉන්නවා, කළු රෝස් ඉන්නවා, සුදු පී ඉන්නවා, කළු පී ඉන්නවා, සුදු සිංගල් ඉන්නවා, කළු පී සිංගල් ඉන්නවා, සියල්ලම ඉන්නවා. මෙතන නැති කෙනෙක් නැහැ. එහෙනම් දෙමව්පිය දර්ශවල ප්‍රවේණි දර්ශ මොනවද කියලා අපිට ඉඟියක් දෙනවා මේ ප්‍රජනිතය මගින්. දෙමව්පිය ප්‍රවේණි දර්ශ මොනවාද? මෙම මුහුම පැහැදිලිව විස්තර කරන්න. කොහොමද අපි මේක විස්තර කරන්නේ? දෙමව්පිය ප්‍රවේණි දර්ශ මොනවාද? මේ පිහාටු වල කළුද සුදුද කියන එක අපි පටලවා ගන්න හොඳ නෑ. ඒක අයින් කරන්න ඕන මෙතනින්. කැපිටල් W සිම්පල් W කතාව අයින් කරනවා. අයින් කළා මේ PR කතාව විතරක් ජානතර අන්තර්ක්‍රියා කරනවා. ඒක නිසා ඒ දෙන්න අයින් කරන්න බෑ. මොකද කැපිටල් P කැපිටල් R ආපු ගමන් වොල්නට් එනවනේ. ඒක නිසා ඒ දෙන්න අයින් කරන්න බෑ. ඒ දෙන්න අතර මොනවා හරි සම්බන්ධතාවයක් අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ඒකට කියන්නේ ජානතර අන්තර්ක්‍රියා කියලා. කැපිටල් W සිම්පල් W කතාව ජානතර අන්තර්ක්‍රියාවක් නෑ. එයා අයින් කරනවා. පාට නිෂ්පාදනය. එතකොට කැපිටල් W වලින් සුදු පිහාටුත්, සිම්පල් W වලින් කළු පිහාටුත්, කැපිටල් P වලින් P කරමලුත්,
කැපිටල් R වලින් රෝස් කර්මලුත් සිම්පල් අකුරු හතරම තියෙනකොට සිංගල් කර්මලුත් ඇති කරනවා නම් කැපිටල් W දෙක සුදු පිහාටු කැපිටල් W සිම්පල් W සුදු පිහාටු මෙතන දෙකම සිම්පල් W වෙන්න ඕනේ සිම්පල් W දෙක කළු පිහාටු විදියට තමයි සැලකෙන්නේ. එතකොට වෝල්නට් වෙන ආකාර හතරක් තියෙනවා. මම කියවනේ ඔයාලට කැපිටල් P එකකුයි කැපිටල් R එකකුයි අවම වශයෙන් තියුණොත් තමයි වෝල්නට් එන්නේ මේ කැපිටල් P කැපිටල් R තියෙනවා මෙතන. කැපිටල් P එකක් හෝ තියෙනවා කැපිටල් R දෙකම. කැපිටල් P දෙකම තියෙනවා කැපිටල් R එකක් හෝ තියෙනවා. කැපිටල් P එකයි කැපිටල් R එකයි මේ හතරම වෝල්නට්. ඊළඟට P නම් එකක් හෝ කැපිටල් P තියෙන්න ඕන අනිත් දෙකම සිම්පල් R වෙන්න ඕන. රෝස් කරමල් නම් කැපිටල් R එකක් හෝ තියෙන්න ඕන අනිත් දෙකම සිම්පල් P වෙන්න ඕන. සිංගල් කරමල් වල එක ආකාරයයි තියෙන්නේ හතරම සිම්පල් ලෙටර්ස් වෙන්න ඕන. දැන් දෙමව්පිය දර්ශවල සියලුම ආකාරයේ අය ඉන්න නිසා පිරිමි සත්වයා සුදු පිහාටු වෝල්නට් කරමල් තියෙන එකෙන් අපිට මොකද්ද කියන්න තියෙන්නේ? මේ වෝල්නට් එක අනිවාර්යයෙන්ම ද්විත්ව විෂම යුග්මකයක් වෙන්න ඕනේ. මොකද හේතුව ප්‍රජනිතයේ සියලුම ආකාර තියෙන නිසා සිම්පල් අකුරු ගිහිල්ලා තියෙනවා ප්‍රජනිතයට. නැත්තම් ප්‍රජනිතයේ සිංගල් හිටින්න විදියක් නැහැ. සිංගල් කරමල් හිටින්න විදියක් නැහැ. මේවා සිම්පල් අකුරු තිබුණ නැත්තම්. හතරම මෙහෙම තිබුණනම් සිංගල් අය එන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම සුදු පිහාටු එක කැපිටල් W සිම්පල් W වෙන්නත් පුළුවන්. කැපිටල් W කැපිටල් W වෙන්නත් පුළුවන්. එතකොට ඒක කොහොමද වෙන් කරලා අඳුරගන්නේ? මෙතන සුදු පිහාටුත් තියෙනවා කළු පිහාටුත් තියෙනවා ප්‍රජනිතේ. එහෙමනම් අනිවාර්යයෙන්ම සිම්පල් W ගිහින් තියෙනවා මේ දෙමව්පිය දර්ශනය. ඒ නිසා දෙමව්පිය දර්ශ කැපිටල් W සිම්පල් W සහ මේ පිරිමි සත්වයා කැපිටල් W සිම්පල් W සහ වෝල්නට් මේ ද්විත්ව විෂම යුග්මකයක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඊළඟට අනිත් ප්‍රවේණි දර්ශයත් කළු පිහාටු රෝස් කර්මල්. කළු පිහාටු රෝස් කර්මල් වුණොත් සිම්පල් W සිම්පල් W වෙන්න ඕන අනිවාර්යයෙන්ම. නැත්තම් බෑනේ සිම්පල් W සිම්පල් W දුන්නේ නැත්තම් කළු වෙන්නේ නැහැ. රෝස් කර්මල් නම් අනිවාර්යයෙන්ම කැපිටල් R රෝස් කර්මල් මේ තියෙන්නේ. කැපිටල් R හෝ කැපිටල් R සිම්පල් R වෙන්න ඕන. මේක තියෙන්න බෑ ප්‍රජනිතේ. මොකද හේතුව ප්‍රජනිතේ හැම ආකාරයක්ම තියෙනවා. ඒ නිසා මේක කැපිටල් R සිම්පල් R වෙන්න ඕන. මෙතන පිරිමි සත්වයා කළු පිහාටු රෝස් කර්මල්, ගැහැණු සත්වයා සුදු පිහාටු වෝල්නට් කර්මල්. ගැහැණු පිරිමි මාරුණයි කියලා වෙනසක් නැහැ. අපිට දාන්න ඕනේ පනට් ස්ක්වයර් එකේ සංකේත විතරයි. නැතුව ප්‍රතිඵලවල වෙනසක් වෙන්නේ නැහැ. සංකේත විතරයි වෙනස් වෙන්නේ. දැන් මම විස්තර කරපු ටික තමයි මේකේ ලියලා තියෙන්නේ. කළු රෝස් කර්මල් පිරිමි සත්වයා මේ ආකාරයෙන් දෙන්නෙක් වෙන්න ඕන. මේක වෙන්න බැරි කැපිටල් R දෙකම තියෙන්න බෑ. ප්‍රජනිතයේ සෑම ආකාරයක්ම තියෙන නිසා සිම්පල් R උත් තියෙන්න ඕනේ. ප්‍රජනිතයේ සිංගල් කර්මල් තියෙන්නේ සිම්පල් R දෙකක් ගියපු නිසා. මෙහෙම ගියා නම් සිංගල් කර්මල් එක්කෙනෙක් එන්නේ විදියක් නැහැ. ඊට පස්සේ සුදු වෝල්නට් කර්මල් ගැහැණු සත්වයා ආකාර කැපිටල් W කැපිටල් W හෝ කැපිටල් W සිම්පල් W වෙන්න ඕන. මෙහෙම වෙන්න විදියක් නැහැ. ප්‍රජනිතයේ කළු වර්ණය තියෙන නිසා කැපිටල් W සිම්පල් W වෙන්න ඕන. ප්‍රජනිතයේ සෑම ආකාරයෙන්ම කර්මල් තියෙන නිසා කැපිටල් P සිම්පල් P කැපිටල් R සිම්පල් R තමයි වෙන්න ඕනේ. මෙයාගේ කර්මල් සම්බන්ධයෙන් තියෙන ප්‍රවේණි දර්ශය. ඒක නිසා අපි පනට් ස්ක්වයර් එකකට යන්න ඕන මෙන්න මේ විදියට. දැන් මේ දෙන්න මාරුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ. නමුත් එකම ප්‍රතිඵලය එන්නේ අපි දැනගන්න ඕන කවුද අම්මා කවුද තාත්තා කියලා. P1 කියන්නේ parental generation. අර කලින් කිව්ව ආකාරයෙන්ම තමයි මෙතන පනට් ස්ක්වයර් එක විදියට ගන්නෙ මොකද්ද? මෙන්ඩල්ගේ දෙවනි නියමය. මෙන්ඩල්ගේ දෙවනි නියමය අපේ පහසු තකා අපි
පනට් චතුරස්‍රයක් ගන්නවා. මේකත් පනට් චතුරස්‍රයක් මේ අරන් තියෙන්නේ. මේ පැත්තේ 8ක් තියෙනවා. දැන් කළු රෝස් කරමල් පිරිමි සත්වය ගත්තොත් සිම්පල් W විතරයි තියෙන්නේ. මේ ආකාරයෙන් කැපිටල් R සිම්පල් P නුයි සිම්පල් R සිම්පල් P නුයි ආකාර දෙකයි හිටියේ. එතකොට සුදු වෝල්නට් කරමල් ගැහණු සත්වය ගත්තොත් අපි මේ කැපිටල් W සිම්පල් W මොහොතකට අමතක කළා. කැපිටල් R සිම්පල් R කැපිටල් P සිම්පල් P කියන එකෙන් ආකාර ඔයාලට මතක ඇති මුල් දිත්ත මුහුණු වලදී අපි දියංග ප්‍රවේණියේදී ආකාර හතරක් ආවා. මොනවද ආකාර හතර? කැපිටල් R කැපිටල් P කැපිටල් R සිම්පල් P සිම්පල් R කැපිටල් P සිම්පල් R සිම්පල් P. මේ කැපිටල් R යනවා කැපිටල් R යනවා කැපිටල් P එක කැපිටල් R යනවා සිම්පල් P එක සිම්පල් R සිම්පල් කැපිටල් P එක සිම්පල් R සිම්පල් P එක. ඒ ආකාරයෙන් සෙට්ස් දෙකක් යනවා. එක සෙට් එකක් කැපිටල් W එක එක සෙට් එකක් සිම්පල් W එක. ඒ ආකාරයට 8ක් තියෙනවා. මේ ස්ත්‍රී ආකාර අම්මගේ ජන්මාණුවට උඩින් ගියා තාත්තගේ ජන්මාණුවට දෙක යටින් ගියා. මේ ආකාරය අපිට පහසුයි මේ විදියට මේ සෙට් එක උඩින් ඇඳලා මේ සෙට් එක යටින් ඇඳනනම් මේ අතර අපිට කියවන්න පුළුවන්. අපේ පහසුව තකා අපි මේ 50 චතුරාර්යයට සංකේත දෙනවා මේ විදියට. මේ ආකාරයට සංකේත දුන්නාට පස්සේ 3 අනුපාතය 1 අනුපාතය මේ ආකාරයෙන් ලැබෙනවා. එතකොට මේ විදියට අපිට පහදන්න පුළුවන් මේ කුකුල් ගහනේ මුහුම. එතකොට මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? කැපිටල් P සහ R අතර ජාන අතර අන්තර්ක්‍රියාවක් සිද්ධ වෙලා තියෙන්නේ. W ජාන අතර මුකුත් සිද්ධ වෙලා නැහැ. අපි අවසාන වශයෙන් අවසාන ගැටලුවට යනවා. සිස්ටික් ෆයිබ්‍රෝසිස් මෙතන ෆයිබ්‍රෝසිස් සඳහා සංඛ්‍යාතය 1/400ක් වන ගහණයක් ආඩි වයින්බර්ග් සමතුලිතතාවයේ පවතී නම් එහි වාහකයන්ගේ සංඛ්‍යාතය සොයන්න. ආයි කියන්නේ මොකද්ද මේ ප්‍රවේණික ආබාධය සිස්ටික් ෆයිබ්‍රෝසිස් වල සංඛ්‍යාතය 1/400යි. එහෙනම් අපේ මේ ආඩි වයින්බර්ග් වල තියෙන සූත්‍ර දෙක මොකද්ද? P ධන Q සමානයි 1. මේකෙන්ම සරල ගණිත කර්ම වලින් ව්‍යුත්පන්න කරන්න පුළුවන්. P වර්ගය ධන 2pq ධන Q වර්ගය සමානයි 1. ඒකෙන් මේක ව්‍යුත්පන්න කරන්නත් පුළුවන්. මේකෙන් අරක ව්‍යුත්පන්න කරන්නත් පුළුවන්. එතකොට P කියන්නේ ප්‍රමුඛ ඇලිලය, Q කියන්නේ නිලීන ඇලිලය, P වර්ගය කියන්නේ සමයුග්මක ප්‍රවේණී PP කියන එක. P වර්ගය කියන්නේ PP කියන එක. සමයුග්මක ප්‍රමුඛ. 2pq කියන්නේ විෂම යුග්මක. Q වර්ගය කියන්නේ QQ කියන එක සමයුග්මක නිලීන. මෙතන පොඩි විකරණයක් වෙලා තියෙනවා. අපි ඇත්ත ලෝකයේ ප්‍රවේණී විද්‍යාවට අනුව ප්‍රමුඛ ලක්ෂණ සිම්පල් අකුරු වලින් කතා කරන්නේ නැහැ. නිලීන ලක්ෂණ කතා කරන්නේ ප්‍රමුඛ ලක්ෂණයම සිම්පල් වර්ෂන් එකකින්. නමුත් මෙතන පොඩි විකරණයක් මොඩිෆිකේෂන් එකක් කරලා තියෙනවා. ප්‍රමුඛ ලක්ෂණය කැපිටල් P වලිනුත් නිලීන ලක්ෂණය Q වලිනුත් කතා කරලා තියෙනවා. මේ සිද්ධිය අපි අනිත් ගැටළු වලට කතා කරන්න බෑ. ආඩි වයින්බර්ග් කතා කරනවා නම් විතරයි නිලීන ලක්ෂණයකට P සහ Q පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් උදාහරණයක් විදිහට කැපිටල් T ගත්තොත් සිම්පල් T මිසක වෙනත් අකුරක් ගන්න බෑ. ආඩි වයින්බර්ග් අවස්ථාවේදී විතරයි මේ මොඩිෆිකේෂන් එක අපිට කරන්න පුළුවන්. එතකොට සිස්ටික් ෆයිබ්‍රෝසිස් සඳහා සමයුග්මක නිලීන අවස්ථාව තමයි Q වර්ගය කියන්නේ. ඒ කියන්නේ රෝගී තත්ත්වය. 1/400 කියන්නේ 0.0.025. එතකොට Q වර්ගයනේ QQ තමයි 0.0.025 කියලා කියන්නේ. එතකොට Q කියන්නේ වර්ග මූලය 0.0.025 වර්ග මූලය ගන්න ඕන අපි. සරල ගණිත කර්ම මගින් මේක අපි කඩා ගන්නවා 25 වැඩි කිරීම 10 ඍණ 4 කියලා. ඒකේ වර්ග මූලය ගන්න ලේසි නිසා. එතකොට 25 වර්ග මූලය 5යි.
10 ඍණ 4 වර්ගමූලය 10 ඍණ 2යි. ඒ කියන්නේ 0.05යි. අපි Q හෙව්වේ ඇයි? අපෙන් අහන්නේ මොකද්ද ප්‍රශ්නේ? අපෙන් අහන්නේ වාහකය හොයන්න කියලා. වාහකය කියන්නේ කවුද? 2pq. 2pq හොයන්න නම් p හොයන්න ඕන ඊළඟට q හොයන්න ඕන. දෙකේ හොයන්න දෙයක් නැහැ. දෙක මොකද්ද කියලා අපි දන්නවනේ. එතකොට p හොයලා ගත්තා. q හොයලා ගත්තා. ඊට පස්සේ p දන q මගින් q හොයලා ගත්තා. එතකොට මොකද කරේ? p හෙව්වා. p දන q මගින් q හෙව්වා. p වැඩි කිරීම q වැඩි කිරීම දෙක මගින් 2pq නොහොත් වාහකය වෙනවා. 2pq වෙන 2 වැඩි කිරීම q කීයද? q 0.05යි. p ධන q 1 නිසා p සමානයි 1 ඍණ q. ඒ කියන්නේ 1 ඍණ 0.05යි. ඒ කියන්නේ 0.095. 2pq කියන්නේ 2 වැඩි කිරීම 0.05 වැඩි කිරීම 0.95. ඒ කියන්නේ 0.095 කියන්නේ 95 බෙදීම 1000. ඒක ප්‍රතිසංඛ්‍යාතයක් නොහොත් ප්‍රතිශතයක් වශයෙන් නම් ඕනම දෙක ප්‍රතිශතය හොයන්න අපි 100න් වැඩි කරනවා. එක කියන එක ප්‍රතිශතයක් විදියට දෙන්නේ කීයද? 100 බෙදීම 100. එහෙම නැත්නම් 100ට 100 ප්‍රතිශතයක් විදියට 100. එහෙනම් 100න් වැඩි කරන්න ඕන 9.5 තමයි සංඛ්‍යාතය මේකට එන උත්තරය. එතකොට අමතර දැනීමට අපි දැනගන්න ඕනේ මේකේ p වර්ගය ධන 2pq ධන q වර්ගය සමානයි හැම වෙලාවෙම එක වෙන්න ඕන. බලමු මෙතන එක වෙලාද කියලා. p වල වර්ගය පස්සේ හිමීට එකතු කරලා බලන්න, වැඩි කරලා බලන්න. p වැඩි කිරීම p මේ ගාන එන්න ඕන. 2pq දැන් ආවා. මේ ගාන q වැඩි කිරීම q මේ ගාන එන්න ඕන. මේ සේරගෙම එකතුව එක වුණොත් තමයි හදපු ගාන හරිද කියලා බලන්නේ. අපි විභාගෙදී ඕවා කර කර යන්නේ මේකට වෙලා යනවා. අනිත් ගැටලු කරගන්න වෙලා නැති වෙනවා. අපි විභාගයක් නොවන වෙලාවකදී මේක ගානේ උත්තරේ හරිද කියලා බලන්න මේ විදිහේ එකතු කිරීමක් කරලා බලන්න පුළුවන්. මේක මම හෝම්වර්ක් එකක් විදියට ඔයාලට දෙනවා. ගෙදරදී කරලා බලන්න පුළුවන් හැමෝගෙම. මෙන්න මේ විදියට මේ ගාන නැවත ලියා ගන්න පුළුවන් ඔයාලට. නුමුහුන් පෙළ අනුකූලව අභිජනනය කරන. බලන්න මෙන්න මේ විභාගෙදී මේ සමාන පද තුනක් තියෙනවා. නුමුහුන් පෙළ කියලා එන්න පුළුවන්. එහෙම නැත්නම් අනුකූලව අභිජනනය කරන කියලා එන්න පුළුවන්. එහෙමත් නැත්නම් සත්‍ය අභිජනක කියලා එන්නත් පුළුවන්. මේ තුනේ මොක ආවත් මොකද්ද මේ කියන්නේ? මික්ස් වෙලා නැහැ කියලා කියන්නේ. කැපිටල් T හරි, සිම්පල් T හරි. නැත්නම් කැපිටල් R සිම්පල් R කැපිටල් ලකුරයි සිම්පල් ලකුරයි මික්ස් වෙලා නැහැ කියන එක තමයි මේ නුමුහුන්. මුහුම් වෙලා නැහැ. අනුකූලව අභිජනන සත්‍ය අභිජනන කියන එකේ තේරුම. තුනම දෙන්නේ නැහැ. එකයි දෙන්නේ. විභාගයට එක සත්‍ය අභිජනක කියලා આવත් අපි තේරුම් ගන්න ඕන මේක දෙන්න සමයෝගී කියලා කියන එක. දුමුරු ලොම් සහිත මීයන් නුමුහුම් පෙළ අලු පැහැති ලොම් සහිත මීයන් සමග මුහුම් කළ විට ලැබුණු ප්‍රජනිතය ලියා ගන්න. ලැබුණු ප්‍රජනිතය F1 අන්තරාභිජනනයට ලක් කළ විට ඔයාලා ලියා ගන්න. මෙතන ලැබුණු ප්‍රජනිතය F1 අන්තරාභිජනනයට ලක් කළ විට ලැබුණු F2 පරම්පරාව මේ ටික ලියා ගන්න. දුඹුරු ලොම් අලු ලොම් තුඩට එක ලෙස පෙන්විය. ඉහත ප්‍රතිඵලය පහදන්න. දෙවෙනි එක F2 විෂම යුග්මකයකු මුල් අලු පැහැති දෙමව්පිය දර්ශයක් සමග මුහුම් කළ විට ලැබෙන ප්‍රතිඵලය පහදන්න. මේක කරන්න මම සරල උදව්වක් කරන්නම් විනාඩි කිහිපයක් අරගෙන ඊට පස්සේ ඔයාලට ගෙදරදී ප්‍රවේණික සටහනක් අරගෙන හදලා මේක විස්තර කරන්න පුළුවන්. මෙතෙන්දී කියන්නේ මොකද්ද? නුමුහුන් පෙළ දුමුරු පැහැති ලොම් අයයි මීයොයි අලු පැහැති ලොම් මීයොයි මික්ස් කරලා ක්‍රොස් කරාට පස්සේ ලැබුණු F1 පරම්පරාව හැමෝම දුමුරු ලොම් දරලා තියෙනවා. ඒ කියන්නේ කැපිටල් B තමයි බ්‍රවුන් කලර් තමයි ප්‍රමුඛ. සිම්පල් B අලු පාට නිලීනයි. ඒ කියන්නේ
F1 පරම්පරාව capital B simple B. එතකොට F1 අන්තරාභිජනනයෙන් F2 අරගෙන තියෙනවා. F2 අරගෙන තියෙනවා. එතකොට F2 කොහොමද වෙලා තියෙන්නේ? capital B simple B දෙන්නෙක් අන්තරාභිජනනයට ලක් කළා. එතකොට මොකද වෙන්නේ? ප්‍රවේණික සරල ප්‍රවේණික සටහනෙන් capital B 125යි capital B simple B 150යි simple B 125යි. ඒකේ A ප්‍රවේණි දර්ශ. රූපානුදර්ශ නම් මොනවද? දුඹුරු පාට 3යි අලු පාට 1යි. ඔක තමයි පළවෙනි කොටස. දෙවෙනි කොටසෙත් තමයි පොඩ්ඩක් වෙනසකට තියෙන්නේ. දෙවෙනි කොටස මොකද්ද කියන්නේ? F2 විෂම යුග්මකයා කියන්නේ කවුද? capital B simple B. එහෙම එක්කෙනෙක් අලු පැහැති දෙමව්පිය දර්ශයක් සමග මුහුම් කළ විට අලු පැහැති දෙමව්පිය දර්ශ කියන්නේ කවුද? අර මුල් කට්ටිය. ඒ කියන්නේ මේ මොකද්ද? දෙමව්පිය අලු පැහැති දෙමව්පිය දර්ශයක් තමයි. මේ මීයොන්ගේ මුණුපුරෙක් හරි මිනිපිරියෙක් හරි මී ආච්චි කෙනෙක් හරි සීයා කෙනෙක් හරි එක්ක ක්‍රොස් කරලා තියෙනවා. පොඩ්ඩක් සදාචාර සම්පන්න නොවන කටයුත්තක් වෙන්න පුළුවන්. නමුත් මේ ගානට අනුව මේ ග්‍රීන් පොතේ තියෙන ගානක්. මේ ගානට අනුව කරන්න වෙන්නේ. ඒ කියන්නේ capital B simple B ක්‍රොස් කරන්න ඕන simple B එක්ක. එතෙන්දී අපිට දාන්න බෑ අර වම් පැත්තෙන් දාන්නේ P1 F1 එහෙම දාන්න බෑ. මොකද පරම්පරා දෙකක් අතිපිහිට වෙලා. එතකොට දාන්නේ කොහොමද? capital B simple B පැත්තේ දානවා එයාගේ පරම්පරාවේ අංකය. simple B යටතේ ඊට උඩින් දානවා එයාගේ පරම්පරාවේ අංකය. එයා P1 වෙන්න ඕන අනිත් පැත්ත P3 වෙන්න ඕන. අන්න ඒ ආකාරයට පොඩ්ඩක් විකරණය කරපු ප්‍රවේණික සටහනක් අඳින්න පුළුවන් ඔයාලට මේකේ. ඒ ආකාරයෙන් මේක හදලා හරි වැරදි බලන්න. මේ ග්‍රීන් පොතේ තියෙනවා මේක. සම්භාවිතා ගැටලු පිළිබඳව අර විදිය තව ගැටලු කරලා බලන්න. මේ කරුණු නැවත පරිශීලනය කළා ඔයාලට මේ පාර උසස් පෙළ කරන දරුදැරියන්ට සාර්ථකව උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න අවස්ථාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. දුවේ මං හිතනවා සම්මන්ත්‍රණය අද කොටසිනුත් ඔබට බොහෝ ප්‍රයෝජනයන් අත් වුණා. දැන් අප සූදානම් වෙන්නේ ඔබට තවත් ගැටලු ඇති. ඒවා විසඳා ගන්නටත් අපි අවස්ථාව සලසා දෙන්නට ඕනේ. නිසා ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒවා විසඳා ගන්නටම අද ගුරුතුමාටම ආරාධනා කරනවා තවදුරටත් ඔබ සමග රැඳී සිටින්නට කියලා. ඉතින් එහෙමනම් අද සම්මන්ත්‍රණයේ මෙහිව සම්බන්ධයෙන් එතුමන්ට ස්තුතිවන්ත වෙන අතරතුර ඔබ සමග ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරන්න එතුමන්ට ආරාධනා කරන අතරතුර ඔබට මතක් කරනවා ඔබට මගහැරෙන මේ සම්මන්ත්‍රණයේ යම් කොටසක් ඔබට මගහැරෙන මේ සම්මන්ත්‍රණයේ යම් කොටසක් තිබෙනවා නම් ඒ සඳහා ඔබට තවත් ඉඩකඩක් සලසා දෙනවා නෙස්ලේ ලංකා සමාගමේ YouTube නාලිකාව ඔස්සේ ඔබට නුදුරු දිනකදීම මේ පාඩම නැවත පරිශීලනය කරන්නට පුළුවන්. ඒ වගේම ඉදිරි පාඩම් මාලාවන් පිළිබඳව දැනුවත් වෙන්නට නෙස්ටමෝල්ට් Facebook page එකත් එක්ක එකතු වෙන්නට කියන ආරාධනාවත් ඔබට කරන්නට කැමතියි.